අයිබෝවන් දරුදරියනි අද අපි සාකච්ඡා කරන්න යන්නේ 13 වෙනි ශ්‍රේණියේ තොරතුරු හා sannivedana තාක්ෂණය පිළිබඳවයි. ඒ යටතේ අපි අද සාකච්ඡාවට භාජනය කරන්නේ නිපුණතාවය අංක 9. ඒ අඩංගු වෙන්නේ ගැටලු විසඳීමට ඇල්ගොරිතම සංවර්ධනය කර ඒවා ආකේතනය එහෙම නැත්නම් එන්කෝඩින් කිරීම සඳහා Python ක්‍රමලේඛන භාෂාව භාවිත කරයි කියන නිපුණතාවය. මෙතන ක්‍රමලේඛන කියන එක අදහස් කරන්නේ ප්‍රෝග්‍රෑමින් කියන එක. ඒ ප්‍රෝග්‍රෑමින් සඳහා Python භාෂාව පාවිච්චි කිරීම තමයි මේකේ එක ප්‍රධාන අංගයක් වෙන්නේ. මෙම නිපුණතාවය යටතේදී අපි සාකච්ඡා කරන වැදගත්ම කොටසක් තමයි Python ක්‍රමලේඛන භාෂාව භාවිත කිරීම කොහොමද කරන්නේ කියන එක. ඉතින් ඒක යටතේ අපි බලමු මොන නිපුණතා මට්ටම්ද මේ සාකච්ඡාවට අපි අඩංගු කරන්න යන්නේ. මෙතෙන්දී මේ දක්වා ඇති පරිදි පළවෙනි නිපුණතා මට්ටම් 5 මෙම නිපුණතාව යටතේ අපි අද සාකච්ඡාවට භාජනය කරන්න යනවා. ඒ ටික අපි බලමු මොනවද කියලා. ගැටලු විසඳීමේ ක්‍රියාවලිය භාවිත කරයි. ඒ කියන්නේ අපි කියන problem solving. ඒක කෙරෙන්නේ කොහොමද කියන එක ඒ හැකියාව නිපුණතාවය අපිට අත්කරගත යුතුයි. දෙවෙනි එක ගැටලු විසඳීම සඳහා මුදුන් බිම් පියවරාකාර පිරිපහදු ක්‍රමවේද ගවේෂණය කරයි කියලා. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් top down step wise refinement කියන ක්‍රමය ගවේෂණය කරයි. තුන්වෙනි එක ගැටලු විසඳීම සඳහා ඇල්ගොරිතමික් ප්‍රවේශය යොදා ගනි. කියන්නේ ඇල්ගොරිතම් කියන ක්‍රමවේදය පාවිච්චි කරලා කරනවා කියන එක. හතරවෙනි එක විවිධ ක්‍රමලේඛන සුසමාදර්ශයන් එහෙම නැත්නම් programming paradigms සසඳා බලා වෙන්කර දක්වයි කියන නිපුණතාවය. පස්වෙනි එක ක්‍රමලේඛ පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය. එහෙම නැත්නම් අපි කියන translate කියලා. සහාය ක්‍රමලේඛ පරිවර්තනය ප්‍රරූප ඒ කියන්නේ ක්‍රමලේඛ පරිවර්තක ආකාර කීපයක් තියෙනවා. ඒවා ගැන ගවේෂණය කරයි කියන නිපුණතාවය. නිපුණතා මට්ටම් ටික තමයි අද අපි සාකච්ඡාවට වාජනය කරන්නේ. අපි එහෙමනම් බලමු මේ එකින් එක ක්‍රමානුකූලව අද සාකච්ඡාවට ගන්න. පළවෙනිම එකක් තමයි මෙම 9 වෙනි නිපුණතාවය යටතේ තියෙන වැදගත්ම දෙයක් මේ විෂය නිර්දේශය යටතේ තියෙන ප්‍රෝග්‍රෑමින් කියන නිපුණතාවය. අපි මේ නිපුණතාව සාකච්ඡාවට භාජනය කරන දෙයක්. ඉතින් තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න දරුදරියෝ හැටියට මේ නිපුණතාවය ඉතාම වැදගත්. විවිධ ආකාරයෙන් ඔබ සමහර විට මේ වෙනකොට විවිධ ආකාරයෙන් පරිගණක පාවිච්චි කරලා ඇති. අපි ගොඩක් අය දැන් කාලේ දරුදරියෝ වැඩිහිටියෝ තමන්ගේ රැකියාව ආදී දේවල් සඳහා දරුදරියෝ ඉගෙන ගන්න දේවල් වලට පරිගණක බොහෝ පාවිච්චි කරනවා. ඒ හැම දෙයක්ම කරන්න පහසු වෙන්නේ කවුරු හෝ ඒවට ක්‍රමලේඛ එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම්ස් කියනවා හදලා තියෙන නිසා. ඉතින් අපි අනිවාර්යයෙන්ම ඒවා ගැන ඉගෙන ගන්න හැටියට එහෙනම් ක්‍රමලේඛ හදන්නේ කොහොමද කියන දැනුමත් අත්‍යවශ්‍ය දැනුමක්. ඉතින් අපි මේකදී ඉගෙන ගන්න යන්නේ ඒක. ඉතින් මුලින්ම දැනගන්න මොකද්ද පරිගණක ක්‍රමලේඛයක් කියන්නේ කියලා. ක්‍රමලේඛයක් කියන්නේ පරිගණකයක් මගින් පියවරෙන් පියවර ක්‍රියාත්මක කළ හැකි අනුපිළිවෙලට සකස් කළ උපදේශ මාලාවක්. ඒ උපදේශ අපි හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් ගණිතමය කාරණාවක් කාර්යයක් සඳහායි. ඉතින් ක්‍රමලේඛයක් කියලා කියන්නේ එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ මේ වගේ පරිගණකයකට අපි දෙන උපදේශ මාලාවක්. ඒකට හේතුව තමයි මේ උපදේශ මාලාව දෙන්නේ අපි. පරිගණකය කියන්නේ යන්ත්‍රයක්. ඒකට තනියෙන් හිතලා වැඩ කරන්න බෑ. ඉතින් ඒකට උපදෙස් දෙන්න ඕනේ. පරිගණකයක හරි දක්ෂයි. එයා දන්න උපදෙස් ටිකක් දුන්නාන් පස්සේ ක්‍රියාත්මක කරන්න. ඉතින් උපදෙස් දෙන දීපු උපදෙස් මාලාවකට අපි කියනවා ක්‍රමලේඛයක් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක්. දැන් අපි පොඩ්ඩක් ඉදිරියට ගිහලා බලමු මේ ක්‍රමලේඛය ගැන තවදුරටත්. ඊටාම වැදගත් තව දෙයක් තමයි මේක මගින් අපිට පේන්නේ මේ අනුපිළිවෙලට හදපු උපදෙස් මාලාව මගින් කරන්නේ ගැටලුවක් විසඳීම. ගැටලුවක් විසඳන්න කොහොමද අපි කුඩා පියවරවන් වලින් මේ දේ කරන්න කියන එක තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් ක්‍රමලේඛයක් මගින් කරන්නේ ගැටලුවක් විසඳීම කියන එක හරි වැදගත් දෙයක් අපේ හිතට ගන්න. ඊළඟට අපි බලුවොත් තවත් ඉදිරියට ගිහිල්ලා මේ පරිගණක ක්‍රමලේඛනය කියන්නේ නැත්නම් ප්‍රෝග්‍රෑමින් කියන කාර්යය මොකක්ද කියන එක
මේ අපි කියන පරිගණක ක්‍රමලේඛ සාධන ක්‍රමය නැත්නම් සාධන ඒකට අපි කියන්න පුළුවන් නම් කලාවක් කියලා එන්නේ ක්‍රියාවලියට ක්‍රමලේඛ සංවර්ධනය කිරීමට අපි කියනවා ප්‍රෝග්‍රෑමින් එහෙම නැත්නම් ක්‍රම ලේඛනය. දැන් මම හිතන්නේ අපිට යම්කිසි අවබෝධයක් තියෙනවා පරිගණක ක්‍රම ලේඛනයක් කියන්නේ මොකද්ද ක්‍රම ලේඛනය කියන්නේ මොකද්ද කියලා අපි තවදුරටත් ඉදිරියට යමු මේ ගැන. අපි සාමාන්‍යයෙන් දන්නවා පරිගණක තාක්ෂණයේ තියෙන වැදගත් එක කොටසක් තමයි මෘදුකාංග කියන එක. ඒ මෘදුකාංගයක් කියන එකයි ක්‍රමලේඛය කියන දෙක සමහර විට අපි එකම අදහසින් කතා කරනවා. සමහරට මෘදුකාංග කියන්නේ ක්‍රමලේඛ කියන්නේ මෘදුකාංග කියලා. බොහෝ විට ඒ තේරුම් ගැනීම වැරදීම කියලා කියන්නත් බෑ. නමුත් අපි ඊටාම නිවැරදි ආකාරයෙන් හිතලා බලනවා නම් මෘදුකාංග නිර්මාණය කිරීමේ වැදගත්ම එක කොටසක් තමයි ක්‍රමලේඛ සකස් කිරීම ප්‍රෝග්‍රෑමින් කියන එක. ඊට අමතරව තවත් දේවල් එකතු වෙනවා. උදාහරණයකට අපි හිතලා බැලුවොත් අපි කොහෙන් හරි ගන්න යනවා කියලා මෘදුකාංගයක් අපේ පරිගණකයකට යොදා ගන්න. ඒක සකස් වීම සඳහා ප්‍රෝග්‍රෑමින් එහෙම නැත්නම් ක්‍රමලේඛනයට අමතරව තවත් දේවල් අංග ටිකක් එකතු වෙලා තමයි උදාහරණයක් හැටියට යම් පිරිසුත් ඉන්නවා. ඒ වගේම කණ්ඩායමක් එකතු වෙලා විවිධ ආකාරයේ වැඩ රාශියක් එකතු කරලා තමයි මේක සකස් කරන්නේ. ඉතින් මේක ක්‍රමලේඛනයට අමතරව ක්‍රමලේඛනයෙන් පස්සේ විවිධ වෙනස් කොටස් කීපයකට මේක පරීක්ෂා කරන්න වෙනවා. අපි කියන ටෙස්ටිං කියලා. ඊළඟට මේක සම්පූර්ණ භාවිත කර හැකි මේ නිර්මාණයක් විදිහට බැලුවොත් සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්න මේකට සමහරට උපදේශ මාලාවන් හදන්න ඕනේ. ඒක ලියන්න ඕනේ උපදේශ මාලාවන් ආදී කටයුතු සකස් කළා තමයි ඒක නිවැරදි පාවිච්චි කළ හැකි දෙයක් හැටියට අපිට ලැබෙන්නේ. ඉතින් ඒ සියලු දේවල් එකතු වුණාම අපි කියනවා අපි මෘදුකාංගයක් එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් කියලා. ඉතින් අනිවාර්යයෙන්ම හැබැයි ඒකේ වැදගත්ම කොටසක් තමයි ප්‍රෝග්‍රෑමින් එහෙම නැත්නම් ක්‍රමලේඛනය. අපි ඉදිරියට යමු. දැන් අපි මේ හිතේ තියාගෙන ක්‍රමලේඛනය යනු ගැටළු විසඳීමේ කියන එක බලමු මේක කොහොමද තවදුරටත් අපි අවබෝධ කරගන්නේ කියලා. මේ පළවෙනි එක දෙයක් තමයි මේ මොකද්ද මේ ක්‍රමලේඛන හදන ක්‍රමවේදය ක්‍රියාපිළිවෙත මොකක්ද කියන එක. ඉතින් පරිගණක ක්‍රමලේඛ සංවර්ධනය කරන අය අපි ප්‍රෝග්‍රෑමර්ස්ලා කියන්න පුළුවන් එක වචනයක්. මේ විවිධ වචනක් තියෙනවා. බැලුවොත් ඒවා පාවිච්චි කරන කර්මාන්තවලදී උදාහරණයකට සමහරලාට දැන් කාලේ හුඟක් කියන software engineersලා කියලා. programmers කියන වචනයත් අපිට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ අය විසින් භාවිතා කරන ක්‍රමවේදය අපිට සාරාංශගත කරලා කියන්න පුළුවන් මේ ආකාරයට. පළවෙනි එකක් හැටියට ඒගොල්ලොන්ට සිද්ධ වෙනවා ඇල්ගොරිතමයක් කියලා දෙයක් හදාගන්න සංවර්ධනය කරගන්න තියෙන ගැටලුව විසඳීම සඳහා. අපි ඒක මොකක්ද කියන එක තව මොහොතකින් ඉදිරිපත් කරමු. ඊට පස්සේ ඒ ඇල්ගොරිතමය කියන එක හදාගත්තාම ඊට පස්සේ ඒගොල්ලන්ට ඒක ක්‍රමලේඛයක්. ඇත්තම ඒක අපි ඇල්ගොරිතමය කියන එක පරිගණක ක්‍රමලේඛයක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් ලියලා හරි ඉදිරිපත් කරන ආකාරය තියෙන අපි ඒකත් ඉගෙන ගන්නවා තව ටිකකින්. ඒක තව එක්කෙනෙකුට බලලා තේරුම් ගන්න පුළුවන් ආකාරය එකක්. තව මේ ඒ ක්ෂේත්‍රයේ ඉන්න තව එක්කෙනෙකුට බලලා තේරුම් ගන්න පුළුවන් ආකාරයේ ලියවිල්ලක්. එය ක්‍රමලේඛ බවට පරිවර්තනය කරගැනීමක් කරන්න ඕනේ. එහෙම නැත්නම් කේතනය කිරීම. ඉතින් ඒක තමයි ඊළඟ ප්‍රධාන කාර්යය. තුන්වෙනි අංගය හැටියට ප්‍රධාන අංගය හැටියට අපිට කියන්න පුළුවන් මේ ක්‍රමලේඛ හැදුවට ඒක නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා පරීක්ෂා ලක් කරන්න ඕනේ. එහෙම පරීක්ෂාවට ලක් කරලා ඒක ක්‍රියාත්මක වෙන්න විදිය නිවැරදි නැත්නම් ඒක නැවත නිවැරදි කිරීමේ ක්‍රියාවලියක් කරනවා. ඉතින් අපිට සාරාංශගත කරොත් මේ ක්‍රමලේඛ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය මේකයි කියලා කියන්න පුළුවන්. අපි නමුත් විස්තර සහිතව තව ටිකකින් අපි ඒ ගැන බලමු. දැන් අපි හම්බුණු මේ වචනේ ඇල්ගොරිතම් කියන එක ගැන අපි බලමු. මොකද්ද මේ ඇල්ගොරිතමයක් කියන්නේ? ඊටාම වැදගත් වචනයක්. මම හිතන්නේ ඔබ තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමේ ශිෂ්‍යයෝ හැටියට මේ වචනේ දන්නේ නැහැ කිව්වොත් මොකක් ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා තේරුම් ගන්න. මොකද මේක ක්‍රමලේඛ සකස් කිරීමේ තියෙන මූලික දේ හදවත කියලා කියන්න පුළුවන්. ඇල්ගොරිතමයක් කියන තියෙන දේ මොකද්ද? ඇල්ගොරිතමයක් කියලා කියන්නේ ටිකක් දුරට බලන්න අපි ඉස්සෙල්ලා දීපු අර්ථ දැක්වීම
පරිගණක ක්‍රමලේඛයක් සඳහා අපි කිව්වා පරිගණකයකට මගින් ක්‍රියාත්මක කර හැකි උපදෙස් මාලාවක් කියන ආකාරය කිව්වා. මේකත් ටිකක් දුරට කිට්ටුවට යනවා. මොකද්ද ඇල්ගොරිතමයක් යනු ගැටලුවක් විසඳීමට නිසි ලෙස අර්ථ දැක්වූ අනුපිළිවෙලින් ඇති සීමිත පියවර ගණනක අනුක්‍රමයක්. ඒක පරීක්ෂාවෙන් බැලුවොත් පේන යම් දේවල් ටිකක් තියෙනවා වෙනසක් තියෙනවා අපි පරිගණක ක්‍රමලේඛයක් කියලා ඉස්සලා කියපු විස්තර කිරීම මීට වඩා යම්කිසි වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? ප්‍රධාන දේ තමයි මේකේ පරිගණක ක්‍රමලේඛය ඇත්තටම පරිගණකයක මගින් ක්‍රියාත්මක කරවිය හැකි දෙයක්. මේක එහෙම ඇල්ගොරිතම් කියන එක පරිගණකයකට ක්‍රියාත්මක විය හැකි දෙයක් නෙවෙයි. නමුත් වෙනත් පුද්ගලයෙකුට කවුරු හරි පුද්ගලයෙකුට තේරුම් ගත හැකි දෙයක්. ඒක මිනිස්සෙකුට අපි දැන් මම ඇල්ගොරිතමයක් සංවර්ධනය කරනවා නිර්මාණය කරනවා නම් මම ඒක ලියලා යම්කිසි විදිහකට සකස් කරනවා. ඒක මටම හෝ තව කාට හෝ පසුව තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒක නිසා ඒක මිනිස්සයන්ට පාවිච්චි පිණිස හදන දෙයක්. ඒක මගින් කරන්නේ හැබැයි හරි පැහැදිලිවම නිසි ලෙස අර්ථ දැක්වූ පියවරයන් තියෙනවා අනුපිළිවෙලින්. මොකද ඒක කිසිම පැටලෙවිල්ලක් තියෙන අපැහැදිලි පියවරයන් තියෙන්න බෑ. අපි යම්කිසි ගැටලුවක් විසඳීම සඳහා මොකද්ද පියවරයන් ටික ඒ පිළිවෙලින් දැක්වීම තමයි අපි ඇල්ගොරිතම් එකකින් කරන්නේ. ඒකේ තව වැදගත් එක වචනයක් තියෙනවා මෙතන මේ සීමිත කියන එක. මොකද යම්කිසි දෙයකට අපි ඇල්ගොරිතමයක් යම්කිසි ගැටලුවක් විසඳීම සඳහා තියෙන ක්‍රියාවලියක් තමයි ඇල්ගොරිතමයක් කියන්නේ. මේ ඒ ඇල්ගොරිතමයක මූලිකම දෙයක් තමයි ඒ ඇල්ගොරිතමේ සීමා සහිත යම්කිසි පියවර ගණනකින් මේක නතර වෙනවා කියන එක. ඒක පරිගණක විද්‍යාවේ තියෙන මූලිකම දෙයක්. මොකද සමහර ගැටලු තියෙනවා පරිගණක විද්‍යාවේ අපි අධ්‍යයනය කරන ගැඹුරට අධ්‍යයනය කරන දෙයක්. සමහර ගැටලු තියෙනවා පරිගණකයකට කිසිම දවසක විසඳ ගන්න බැරි ඒවා. ඒ කියන්නේ ඒක උත්සාහ කරොත් ඒක නැවතීමක් නැතුව සදාටම යනවා. ඉතින් ඒක නිසාම තමයි ඒ වගේකට අපි එතකොට ඇල්ගොරිතමයක් කියන්න බෑ. මොකද ගැටලු විසඳීමක් වෙන්නේ නැහැ නේ. විසඳීමක් වෙනවනේ යම්කිසි පියවර ගණනක මේකේ අවසානයක් දකින්න ඕනේ. ඉතින් ඒකයි මෙතන අපි කියන්නේ මේ සීමිත පියවර ගණනක අනුක්‍රමයක් කියලා. ඉතින් ඇල්ගොරිතම් කියන එකේ ප්‍රධාන දේ ඒකයි. ඒක පරිගණකයකට කෙලින්ම තේරුම් ගන්න එක නෙවෙයි. ඒක නමුත් තව පුද්ගලයෙකුට තේරුම් යන දෙයක්. එහෙනම් අපිට දැන් පුළුවන් මේ ක්‍රමලේඛ සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් විස්තර සහිතව අපි ඉස්සෙල්ලා සාරාංශගත කරලා කිව්වා ප්‍රධාන පියවර 3ක් කියලා. නමුත් අපිට දැන් ගන්න තියෙන අවබෝධයත් එක්ක අපි තව ටිකක් මේක ප්‍රසාරණය කරලා විස්තර සහිතව ටිකක් සාකච්ඡා කරමු. ඉතින් මේක එක ආකාරයකින් මට කියන්න පුළුවන් ක්‍රමලේඛ සංවර්ධන ක්‍රියාවලියේ පියවර කියලා. එහෙම නැත්නම් අපි ඉස්සෙල්ලා කිව්වා ක්‍රමලේඛ කියලා කියන්නේ ගැටළු විසඳීමේ ක්‍රමයක්. එහෙනම් මේක උනම් ගැටළු විසඳීමේ පියවර හැටියට දක්වන්නත් පුළුවන්. ඒ දෙකෙන්ම අපිට අවබෝධ කරගන්න පුළුවන්. පළවෙනි දේ ඕනෑම ගැටලුවක් මම හිතන්නේ ඔබට තේරෙන්න ඕනේ ගැටලුවක් විසඳන්න තියෙන පළවෙනිම දේ තමයි ඕනෑම අපේ එදිනදා ජීවිතයේ ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒ ගැටලුව හරියට තේරුම් ගැනීම සහ එහෙම නැත්නම් අර්ථ දැක්වීම. එහෙම නැති වුණොත් අපි සමහරට අපි ඔහොම සමහර අවස්ථාවල එහෙම වෙනවා ඔයගලට වෙලා ඇති මට වෙලා තියෙනවා. මොකද්ද අපි හිතමු අපි ඉගෙන ගන්න කාලෙදී ගණිතයේ ගැටලුවක් හරි මොන හරි ප්‍රශ්නයක් අපිට යොමු කරපුවාම විභාග ප්‍රශ්න පත්‍රයක වෙන්න පුළුවන් පොතක වෙන්න පුළුවන්. අපි මේක වැරදිට තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? අපි උත්තරයක් දෙනවා අර අපි කියනවා ඒකට කොහෙද යන්නේ මල්ලේ පොල් කියලා. ඒ කියන්නේ අහන දෙයකට නෙමෙයි අපි උත්තර දීලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැත්නම් අපේ විසඳුම වැඩක් නැති විසඳුමක්. ඒක ඒ තියෙන ගැටලුව විසඳන්නේ නැහැ. ඉතින් හරි වැදගත් අපි මුලින්ම ගැටලුව තේරුම් ගැනීම. ඒක හොඳට අවබෝධ කරගෙන ඒක අර්ථ දැක්වීම කියන එක අදහස් කරන්නේ ඒකේ සීමාවන් මොනවද? ඒකට අදාළ නැති දේවල් මොනවද කියන එක. ඉතින් පරිගණක ක්‍රමලේඛයක් සකස් කරන්න යනකොට මේක හුඟක් වැදගත් වෙනවා. මොකද සමහර විට අපි හිතමු පරිගණක ක්‍රමලේඛය හදන්න වෙන්නේ කාගේ හරි අවශ්‍යතාවයකට. කවුරු හරි උදාහරණයකට හිතන්න ඔබ පරිගණක ක්‍රමලේඛ හදන්න දන්න කෙනෙක් ඔබගෙන් උදව්වක් ගන්න කවුරු හරි ඇවිල්ලා කියනවා මට මෙන්න මේ වැඩේ කරගන්න ක්‍රමලේඛයක් හදලා දෙන්න කියලා. දැන් ඔබ කොහොමද ඒක කරන්නේ? ඔබට දැනගන්න ඕනේ මොකක්ද ඇත්තටම ඒගොල්ලෝගේ අවශ්‍යතාවය කියන එක. ඒ ගැටලුව මොකක්ද යාට? ඒක හරියට සමහරලාට එහෙම වෙනවා අපිට මුලින් සමහරට එහෙම අවශ්‍යතාවය දක්වනවා එක්කෙනෙක් ඒ දින එක හරියට පැහැදිලි නැත්නම් අපිට සිද්ධ වෙනවා ඒගොල්ලොත් එක වාඩි වෙලා ඉඳගෙන මේක පැහැදිලි කරගන්න. ඉතින් ඒ අර්ථ දැක්වීම සඳහා සමහරලාට ඒ අවශ්‍යතාවය තියෙන පුද්ගලයයි ඒ ක්‍රමලේඛ සංවර්ධනය කරන්න අනෙක් අයයි දෙගොල්ලෝ එකතු වෙලා ඉඳගෙන හරියට අර්ථ දැක්වීම කරගන්න වෙනවා. ඒක හරි වැදගත් දෙයක්. ඊළඟ පියවර අපිට දක්වන්න පුළුවන් මේ විසඳුම සැලසුම් කිරීම.
ඒ වගේම සමහරවිට මේක ටිකක් ඉහළ මට්ටමේ ඉඳලා බලනවා මේක කොයි වගේ ගැටලුවක්ද මේකේ යම් කොටස් තියෙනවද කියන ආකාරයේ අපි මේ අවුට්ලයින් සොලියුෂන් කියන එක අදහස් කරන්නේත් ඒක යම් කිසි ආකාරයක සැලසුමක්. හරි ටිකක් ගැටලුව සංකීර්ණ නම් විශේෂයෙන්ම අපි බලන්න ඕනේ මේකේ කොටස් මොනවද තියෙන්නේ ඒ විවිධ කොටස් වෙන විදිහට දකින්න පුළුවන්ද කියන ආකාරයේ සැලසුම් කිරීමක් අපිට කරන්න පුළුවන්. මේක ආයමත් පරිගණක ක්‍රමලයක සංවර්ධනය කිරීමට වගේම වෙනත් ගැටලු සඳහාත් අපිට යොදන්න පුළුවන් ක්‍රමවේදයක්. ඊළඟට තමයි අපිට කතා කරන්න පුළුවන් අර මුල් අවස්ථාවේදී ඊට කලින් දෙවෙනි පියවරේදී විසඳුම සැලසුම් කිරීමත් එක්ක අපිට යම්කිසි අවබෝධයක් එනවා පළවෙනි පියවර දෙක නිසාම මොකද්ද මේ ගැටලුව කියන එක. ඊට පස්සේ අපිට පුළුවන් ඇල්ගොරිතම් සංවර්ධනය කිරීම කියන එක ආරම්භ කරන්න. ඉතින් ඒක යම්කිසි මට්ටමකට කරලා අපි මෙතෙන්දී පොඩ්ඩක් හිතමු පොඩ්ඩක් සරල ආකාරයෙන්. මොකද මේක මේ පියවරන් ටික සාකච්ඡා කරන අපි ටිකක් සරල ගැටලුවක් තියෙන කියලා හිතුවොත් මේ දෙවෙනි පියවරේදී අපි කිව්වා යම්කිසි මේක සැලසුම් කිරීමක් කරන්න ඕන කියලා. නමුත් හිතමු ඒක ටිකක් සරලයි කියලා. එහෙමනම් අපිට අපි ඇල්ගොරිතම් කියලා අපි එක සරල එකක් විදිහට හිතලා කරන්න පුළුවන්. එක පියවරකින් කරන්න පුළුවන් විදිහ එකක් කියලා හිතුවොත් ඇල්ගොරිතම් සංවර්ධනය කිරීම තුන්වෙනි එකේදී අපි කරනවා. එතකොට ඒක කරලා ඉවර වෙනකොට අපිට පුළුවන් වෙනවා සෑහීමකටපත් වෙන මේක නිවැරදි කියලා. ඉතින් ඒක පරීක්ෂාවකට ලක් කිරීමක් අපිට කරන්න වෙනවා. ඒ පරීක්ෂාව ලක් කිරීම අපි දැන් ඇල්ගොරිතම් කියලා කියන්නේ යන්ත්‍රය මගින් දුවන එකක් නෙවෙයි, ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි. අපි විසින් පුද්ගලයෝ අපිටම තේරුම් ගත හැකි ආකාරයේ ලියවිල්ලක්. ඒක හරියට වැඩ කරනවාද ක්‍රියාත්මක වෙනවාද කියලා බලන්න අපිට ඒක අපිටම මොනවා හරි සංඛ්‍යාවන් හරි දත්ත ආදී පාවිච්චි කරමින් ඒක පියවරෙන් පියවර ගිහිල්ලා අපිටම පුළුවන් පරීක්ෂා කර බලන්න. ඉතින් ඒ වගේ එකක් තමයි මෙතන අදහස් කරන්නේ ටෙස්ටිං ඇල්ගොරිතම් ටෙස්ටිං කියන එක කියන්නේ ඒ වගේ පරීක්ෂා කිරීමක්. දැන් අපි යම්කිසි සෑහීමකටපත් වුණාන් පස්සේ ඇල්ගොරිතමය දැන් ක්‍රියාත්මක වෙනවා හරි කියලා තමයි ඊළඟ පියවරට යන්න අපි ක්‍රමලේඛයක් බවට මේක පත් කරන්න. අපි කේතනය කරන්න පුළුවන්. ඒක සඳහා කුමන හෝ පරිගණක භාෂාවක් යොදා ගන්න වෙනවා. ඒක එහෙම නැත්නම් ක්‍රමලේඛන භාෂාවක්. ඉතින් මොන භාෂාවද පාවිච්චි කරන්නේ ඒක තීරණය වෙනවා එක එක කාරණා මත. උදාහරණයක් හැටියට ඔබට මේ කාර්ය බාර දීපු අය කිව්වනම් අපේ ළඟ දැනටමත් තියෙනවා මේ ආකාරයෙන් හදපු යම් දුර්ඩාංග මෘදුකාංග පද්ධතියක් අපි ළඟ තියෙන්නේ. එහෙනම් ඒකට ගැළපෙන විදිහට මේක හදන්න කියලා ඔබට එහෙනම් ඒ ආකාරයට ගැළපෙන විදිහේ භාෂාවන් ආදී තෝරා ගැනීමක් කරන්න වෙනවා. විවිධාකාර භාෂාවල් තියෙනවා. අපි තව ටිකකින් ඒ ගැන සාකච්ඡා කරමු. ඒ අනුව ඔබ යම්කිසි භාෂාවක් තෝරගෙන ඒක අනිවාර්යයෙන්ම ඔබට හැකියාවක් තියෙන භාෂාවකුත් වෙන්නත් ඕනේ. ඒ ආකාරයෙන් අපි ක්‍රමලේඛය කේතනය කිරීම කරනවා. හයවෙනි පියවර හැටියට පුළුවන් අපි ඉස්සෙල්ලත් මේක සඳහන් කරපු දෙයක්. දැන් මේ ක්‍රමලේඛය හරියට වැඩ කරනවාද කියන එක පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. දැන් හරි වැදගත්. මොකද අපි දැන් හිතනවා මේක හරි කියලා හිතලා කරාට නිවැරදි පරීක්ෂාවක් කරේ නැත්නම් ඒක හරි නොවෙන්න පුළුවන්. ඉතින් ඒකට වෙනම ක්‍රමවේද තියෙනවා. ඇත්තටම අපි එළොත් මෘදුකාංග නිෂ්පාදන කර්මාන්තවල ඒ ආයතනවල මෘදුකාංග නිපදවන ප්‍රෝග්‍රෑමර්ස්ලා කියන අපි කියපු කට්ටිය ඉන්නවා. එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා කියලා. තව පිරිසක් ඉන්නවා. සමහර ආයතනවල ඔය සංවර්ධනය කරන්නන් සහ පරීක්ෂාව දෙකම එකට කරන කට්ටියක් ඉන්නවා. නමුත් වැඩි පිරිසක් අපි දැකලා තියෙන්නේ මේ ලංකාවේ වුණත් මෘදුකාංග ඉංජිනේරු ආයතනවල වෙනම පිරිසක් ඉන්නවා ටෙස්ටිං සඳහා. එහෙම නැත්නම් ඒගොල්ලොන්ට ක්වොලිටි ඇෂුරන්ස් කරන කට්ටිය කියලාත් නමක් කියනවා. ඒගොල්ලෝ කරන්නේ ක්‍රමලේඛ හදන කට්ටිය හදලා දුන්නාන් පස්සේ ඒව පරීක්ෂාවට ලක් කරන එක. ඒකත් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකත් වැදගත් ක්‍රියාවලියක්. ඒතර යම්කිසි සෑහීමකටපත් වුණාන් පස්සේ තමයි ඒ ආයතනයට හොය ඒ පිරිසට කියන්න පුළුවන් අපි දැන් යම් පරීක්ෂාවකට ලක් කළා මේක පුළුවන් දැන් භාවිතයට දෙන්න කාට හරි කියන එක. ඉතින් ඒක හරි වැදගත්. ඒකෙම තියෙනවා මේ නිදොස් කිරීම කියලා. දැන් මේ ටෙස්ට් කරනකොට සිද්ධ වෙන ඒ පරීක්ෂාවට ලක් කරනකොට අහුවෙන දේවල් තමයි දෝෂ. යම් දෝෂ දකින්නට ලැබෙනවා. ඒ දෝෂ ඊට පස්සේ නිවැරදි කර ගැනීමත් ඒකම කරනවා. ඉතින් දෝෂ දැකපු දෝෂ නිවැරදි කරලා ආයමත් පරීක්ෂාවට ලක් කරනවා. එහෙම ඒක වාර කීපයක් නැවතත් වෙන්න පුළුවන් කාරණාවක්. ඉතින් ඒක ආයමත් හිතන්න පුළුවන් අපිට වෙන අවස්ථාවලක සම්බන්ධ කරලා අපි හිතමු යම්කිසි යන්ත්‍රයක් අපි නිපදවුවා නම් අපි ඒක විකුණන්න හරි කාට හරි පාවිච්චි කරන්න දෙන්න නම් බලාපොරොත්තු වෙන ඒක පරීක්ෂාවක් කරන්න ඕනේ.
සෑයීමකට පත් වෙලා තමයි විශේෂයෙන් වෙළඳ පොළට දානවා නම් ඒක සෑහෙන පරීක්ෂාවකට ලක් කරලා තමයි කරන්නේ. පරිගණක ක්ෂේත්‍රයේත් එහෙමමයි. අපි මෘදුකාංග හෝ ඒ ක්‍රමලේඛ කෙලින්ම මේ විශේෂයෙන්ම ඒක විශේෂ මේ දේවල් කරන හුඟක් එක්ක වටිනාකමක් තියෙන එහෙම නැත්නම් වැදගත් දේවල් වලට යොදන දේවල් නම් නිසි ක්‍රමවේදයක් අනුව පරීක්ෂාවට ලක් කළා තමයි එළියට දාන්නේ. නැත්නම් විවිධාකාර ගැටලු වෙනවා. ඒක එතකොට මේ ඉංග්‍රීසියෙන් කියන වචනේ තමයි මේ නිදොස් කිරීමට ඩීබගින් කියන එක. ඒක ඇවිල්ලා තියෙන්නේ මුල් කාලේ ඉංග්‍රීසියෙන් කිව්වා පරිගණක වල තියෙන දෝෂ වලට බග්ස් කියලා වචනයක්. ඉතින් ඒක බග්ස් කියන එක අයින් කිරීම ඉවත් කිරීමට ඩීබගින් කියන වචනේ පාවිච්චි කරා. ඉතින් ඒක තමයි අපි නිදොස් කිරීම කියලා අපි සිංහලෙන් කියන්නේ. දැන් අතරම පියවර 6න් අපිට කියන්න පුළුවන් බොහෝ දුරට වැඩ ඉවරයි කියලා. නමුත් අපි හිතුවත් වෘත්තමය විදිහට උගක් ක්‍රමවේදයකට අනුව නිපදවන ක්‍රමලේඛ එහෙම නැත්නම් මෘදුකාංග එතනින් වැඩි නතර කරන්නේ මේක භාවිතයට සුදුසු තත්ත්වයට පත් කරන්න නම් තව දේවල් කරන්න ඕනේ. එකක් තමයි වැදගත් දෙයක් තමයි මේ ඩොකියුමන්ටින්. එහෙම නැත්නම් ලේඛනගත කරන්න දේවල් විවිධ පාර්ශ්වයන් උදෙසා මේක කරන්න වෙන්න පුළුවන්. එකක් තමයි මේක භාවිත කරන කට්ටිය. අපි කියන end usersලා ඒගොල්ලොන්ට මේක පාවිච්චි කරන්න නම් යම් උපදේශ මාලාවන් ගැටලු ඇති වුණොත් ඒවා විසඳ ගන්න කොහොමද ආකාරي පාවිච්චි කරන්න කොහොමද කියලා අපි කියන manuals කියලා. ඒ වගේ දේවල් හදන්න ඕනේ. දැන් කාලේ manual සමහර විට මුද්‍රණය කරලා නැහැ. නමුත් ඒක පරිගණකයේම තියෙන විදිහ වෙන්න පුළුවන්. කොහොම හරි ඒ වගේ දේවල් එකක් දෙයක්. ඊළඟ එක තමයි ඒ නිපදවන කට්ටිය මේ පිරිසම සමහරලාට ඒගොල්ලොන්ට අවශ්‍ය ආකාරයේ නේකරගත කිරීම කරගත යුතුයි. මොකද කාලයක් යනකොට මේ ක්‍රමලේඛ වෙනස් කිරීමට දියුණු කිරීමට අවශ්‍යතාවයක් පැන නගින්න පුළුවන්. ඒ කරනකොට එතන කලින් හිටපු ක්‍රමලේඛයේ කරපු පුද්ගලයෝ නැති වෙන්නත් පුළුවන්. ඉතින් එහෙමනම් කවදා හරි දවසක කරන අයට තියෙන්න ඕන විස්තරයක් මොනවද කරේ මොකද්ද කරේ ඇයි මෙහෙම දේවල් මෙහෙම කරේ කියලා ආදී විස්තර. ඒ ටික බලන්න පුළුවන් වෙන්න ලේඛනගත කිරීම ඉතා වැදගත් දෙයක්. ඒක අපිට කියන්න පුළුවන් මේ මේන්ටේන් කිරීම කියන එකත් එක්කම මොකද්ද ඒ නිපදවන කට්ටිය විශේෂයෙන්ම හිතන්න වෘත්තියක් විදිහට ඒව කරන අය එහෙම නැත්නම් ව්‍යාපාරයක් විදිහට කරන පිරිස් ඒක හරි වැදගත් දෙයක් කොට සලකනවා. මොකද පුද්ගලයෝ කියන අය එනවා යනවා කාලයක් ඉඳලා රැකියාව කරලා යන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ නිපදවන දේවල් ගොඩක් කල් තියෙනවා දිනු වෙමින් ඉදිරියට යන දේවල්. ඒක කරන්න ඒගොල්ලෝ හරියට ඒ දේවල් මේන්ටේන් කරගන්න ඕනේ, ඩොකියුමන්ට් කරගන්න ඕනේ කියන කාරණා තමයි මෙතෙන්ද කියවෙන්නේ. ඉතින් මේ ටික ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන් ක්‍රමලේඛන සංවර්ධන ක්‍රියාවලියේ පියවර හැටියට. අපි ඉදිරියට යමු. දැන් ක්‍රමලේඛ සංවර්ධනය කිරීමේදී ක්‍රියා පාවිච්චි කරන වැදගත් ක්‍රමවේදයක් තමයි මොඩියුලරයිසේෂන් එහෙම නැත්නම් මොඩියුලරකරණය කියන එක. දැන් මම ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරනකොට කිව්වා මේ ඒක දෙවෙනි පියවර මම ආපස්සට යන්නම් මෙතන කිව්වා විසඳුම් සැලසුම් කිරීම කියලා. එතනින් පස්සේ තමයි ඇල්ගොරිතම් සංවර්ධනයට අපි ගියේ. එතෙන්දී මම කිව්වා ඒ වෙලාවේ පොඩ්ඩක් අපි හිතමු මේක සරල කාරණාවක් කියලා අපි මේක එක දිගට මේක කරගෙන යනවා කියලා ඊටු ටික අපි සාකච්ඡා කරා. නමුත් අපි හිතමු මේ දෙවෙනි පියවරට වගේ එනකොට අපිට තේරෙනවා මේක ටිකක් සංකීර්ණ වැඩක් කියලා. ඉතින් එහෙම වුණාම අපි මෙන්න මේ මොඩියුලකරණය කියන එක පාවිච්චි කරනවා. ඒකට අපේ විෂය නිර්දේශයේ පාවිච්චි කරන වචනයක් තමයි අර top down design එහෙම නැත්නම් step wise refinement කියන කතාව. top down design. ඒ කියන්නේ අපි ලොකු ගැටලුවක් තිබුණාම අපි කරන්නේ ඒක කොටස් වලට කඩාගෙන මේක විසඳන්න උත්සාහ කරන එක. මොකද ලොකු අපි දන්නවා ලොකු දෙයක් එකපාරට බදාගෙන මේක හරි අමාරුයි ඒ කල්පනාකරණය කරගන්න. අපි එදිනදා ජීවිතේත් මේක කරනවා. මොකද්ද ලොකු ගැටලුවක් තිබුණාම අපි ඒක කොටස් වලට කඩාගෙන ඒක දිහා බලන එක ඒක මම හිතන්නේ මිනිස්සු හැටියට අපිට හුඟක් ඉතිහාසය පුරාම අපි කරලා තියෙන දෙයක්. අපි තාමත් කරනවා. අපේ හුඟක් දේවල් අපි මිනිස්සු හැටියට දියුණු වෙලා තියෙන්නේ ඒ විදිහට දැකපු නිසා. මොකද ප්‍රශ්නයක් අරගෙන අපි කොටස් වලට කඩලා විශ්ලේෂණය කරනවා කියලා කියන්නත් පුළුවන්. ඒක ඊට පස්සේ පොඩි පොඩි කොටස් වෙනම විසඳීම. ඉතින් මොඩියුලකරණය කියලා කියන්නේ ඒක කුඩා උපකොටස් වලට කඩනවා අපි කියන ගැටලුව ඒ ක්‍රමවේදය මගින් විසඳීම. එතෙන්දි කරන්නේ අර උපගැටලු මුලින්ම විසඳනවා. ඊට පස්සේ උපගැටලු වල විසඳුම් ටික ඒකබද්ධ කිරීම මගින් සමස්ත විසඳුම නිර්මාණය කිරීම. ඉතින් මේක විවිධ ආකාරයෙන් විවිධ ක්ෂේත්‍රවල පාවිච්චි වෙන දැන් මම කිව්වේ එදිනදා ජීවිතේත් අපිත් කරනවා. ඉතින් මේක ගැටලු විසඳීමට කියන පැත්තෙන් ගත්තාමත් හරි එහෙම නැත්නම් අපිට හිතන්න පුළුවන් තව ටිකක් විස්තර කරනවා නම් මේ සංකීර්ණ පද්ධති
ඕනෑම පද්ධතියක් නිර්මාණය කිරීමේ සාර්ථක ක්‍රමවේදයක්. ඒක අපි පොඩ්ඩක් තව ටිකක් විස්තර කරොත් ඒ පද්ධතිය කියන දේ අපි හිතනවා පොඩි කොටස් වලින් සමන්විත යම් අණු කොටස් වලින් සම්බන්ධයි කියලා එනවා මොඩියුල් වලට කඩා ගන්නවා. අපි මම උදාහරණයකට කියන්න හිතන්න මෝටර රථයක් කියලා දෙයක්. අපිට ඕනි මෝටර රථයක් හදන්න ඕන නම් අපි කොහොමද දකින්න අපි අතරම දැන් කාලේ අපිට පුළුවන් අපි දැකලා තියෙන නිසා හිතා ගන්න. නමුත් අපිට අලුත් එකක් හදන්න ඕන නම් අපි කරන්නේ ඒකේ මොනවද තියෙන්නේ? අපි දැකපු ගමන් තියෙන්නේ තියෙනවා චැසියක් සහ ඒ වගේ පේන අපිට පේන බොඩි එකක් තියෙනවා. එන්ජින් කොටසක් වෙනම තියෙනවා. දොරවල් ආදී ලයිට්ස් වගේ ආකාරයේ එළියට තියෙන දේවල් තියෙනවා. රෝද තියෙනවා. ආදී විවිධ කොටස් එන්ජින් බැලුවොත් අපිට පේන ගොඩාක් අංග තියෙනවා. ওই දේවල් ටික අපි වෙන වෙනම හිතුවොත් එimhe කොහොම හරි හදන්න හෝ වෙන වෙනම ලබා ගන්න හරි ওই ටික එකතු කරලා ඉවරලා අපිට සමස්තයක් හදාගන්න පුළුවන් පද්ධතියක්. පරිගණකයක් ගත්තත් ඒකයි. පරිගණක ඔබ ඉගෙනගෙන තියෙනවා. පරිගණකයක් හැදිලා තියෙනවා. විවිධ කොටස් ඒවා අපි පරිගණකයක් හදලා තියෙන විදිහ බැලුවම සමහරට ඒ කොටස් හදලා තියෙන එක එක රටවල් වල වෙන්න පුළුවන්. එක එක නිෂ්පාදන සමාගම්. ඒගොල්ලොන්ගේ දේවල් එකතු කරලා අපි හදනවා. ඉතින් ඔය මොඩියුලරයිසේෂන් කියලා කියන්නේ ඉතා වැදගත් ඒ වගේ ක්‍රමවේදයක්. කුඩා කොටස් වලට වෙන් කරගන්නවා. නමුත් මේක මේ අපි සැලසුම් කරගෙන යනකොට මේ මුලදී සිද්ධ වෙන දෙයක් තමයි මේ අපි කොටස් වලට කඩා ගන්නවා. ඒක සමහර විට වැරදිනුත් පස්සේ ගිහලා හදන්නත් වෙනවා. නමුත් ඒ එතෙන්දී මුලදී සිද්ධ වෙන එක දෙයක් තමයි මේ මොඩියුල මොනවද? ඒ මොඩියුල වලට වෙන් කරාන් පස්සේ ඒවා අතර එකිනෙක සම්බන්ධතාවය කොහොමද ඇදෙන්නේ කියලා දේවල් පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා. සමහර විට මේ මොඩියුල ඇත්තටම විස්තර සහිතව අපි දන්නේ නැහැ. අපි ඒවට කියනවා මේ මොඩියුල නිකන් බ්ලැක් බොක්සස් විදියට. ඒක ඇතුලේ සිද්ධ වෙන්නේ කොහොමද යමක් සමහරට අපි කියනවා මේ මොඩියුල මගින් කරන්නේ මේකයි කියලා අපි අඳුරා ගන්නවා. එච්චරයි. නමුත් ඒක වෙන්නේ කොහොමද ඇත්තටම කියන එක අපි විස්තර කරන්නේ නැහැ. අපි තාම ඒක පස්සට තියනවා. ඉතින් ඒ වගේ මොඩියුල වලට කඩාගෙන යන්න පුළුවන්. අපි නමක් දෙන්න පුළුවන් මේක කරන්නේ මේකයි කියන එක විතරක්. අපි ඒකට කියනවා හයි ලෙවල් විදියට. කියන්නේ අපි උඩ ඉඳලා පටන් අරන් টপ ඩවුන් විදියට කොටස් වලට කඩාගෙන යනවා. විස්තර කිරීම ටික ටික තමයි ක්‍රමානුකූලව කරන්නේ. අතන ආරම්භයේදී මොඩියුල වල විස්තරයක් නැහැ. අපි බ්ලැක් බොක්ස් විදියට හිතලා කරන්නේ. අපි ක්‍රමානුකූලව ඊට පස්සේ මේ එකිනෙක දේවල් අරගෙන විස්තර කිරීම කළා අපිට ඕනනම් පුළුවන් අපිට කණ්ඩායමක් ඉන්නවනම් මේ කණ්ඩායම අතරේ මේ මොඩියුල ටික බෙදලා දෙන්න. විවිධ කණ්ඩායම් වලට ඕගොල්ලෝ මෙන්න මේක කරන්න අනිත් කට්ටියට මේක දෙන්න ආදී ආකාරයට මේක කොටස් වලට කඩලා සැලසුම් කළා නිර්මාණය කරන්න පුළුවන්. දැන් මේක පරිගණක ආශ්‍රය ගත්තොත් මේ ක්‍රමලේඛන පැත්තෙන් අපේ ක්‍රමලේඛ ලොකු එකක් නම් ඒක කොටස් වලට කඩලා මොඩියුල විදිහට අපි හිතනවා. එන හිතලා අපිට පුළුවන් මේ මොඩියුල අපිටම කණ්ඩායමකුත් ඉන්නවා නම් මේ මොඩියුල මෙයාට කරන්න මේ මෙන්න මේ කට්ටිය එහෙම නැත්නම් මේ පිරිසට පුළුවන් මේක කරන්න ආදී වශයෙන් මේක බෙදා ගන්න කරන්න පුළුවන්. ඒගොල්ලොන්ට ඊට පස්සේ අර අපි කියපු අර ක්‍රමවේද කලින් එකේ පියවර කීපයක් කරේ. ඒ කියන්නේ එතනදි ගැටලුව මොකද්ද? ඊට පස්සේ ඒකට ඇල්ගොරිතමයක් හදා ගන්න ඕනි. ඒක ඊට පස්සේ නිර්මාණය කළ ඇල්ගොරිතමය කේතනය කරන්න ඕනි භාෂාවකින් ආදී ඒ පියවරයන් ටික ඔක්කොම ඒ විවිධ එකිනෙක වෙනස් වූ මොඩියුල සඳහා ක්‍රියාත්මක කරන්න පුළුවන්. කළා ඒ එකිනෙකේ විසඳුම අපි හදා ගන්නවා. අන්තිමට ටික එකතු කරලා එකතු කිරීමේ යම් යම් අභියෝග තියෙන්න පුළුවන්. නමුත් ඒවා එකතු කරලා ඉවරලා අපිට සමස්ත විසඳුම හදා ගන්න පුළුවන්. ඉතින් ස්ටෙප් වයිස් රිෆයින්මන්ට් කියලා කියන්නේ ඒ ක්‍රමානුකූලව ඒවා විස්තර කරගෙන ගිහිල්ලා නිර්මාණය කිරීම. මෙතන තියෙන වැදගත්ම දෙයක් තමයි මේ මොඩියුලරයිසේෂන් කියන එකේ මොඩියුල කියන දේවල් ස්වාධීනව එකිනෙක මත යැපීමක් නැතුව නිර්මාණය කිරීමට පුළුවන්කමක් ලැබෙනවා. බොහෝ විට හරි විදිහට මොඩියුලරයිස් කරගත්තොත් අපි දන්නේ මේ මොඩියුල දෙකක් හෝ කීපයක් සම්බන්ධ වෙන ආකාරය තමයි. ඒතර මොඩියුල අතර අපි කියනවා ඉන්ටර්ෆේස් එකක්. එහෙම නැත්නම් මොඩියුල අතර සම්බන්ධය ඇති කරන විදිහ අපි කලින් අවබෝධයෙන් හිටියොත් යම්කිසි කණ්ඩායම් දෙකක් වුණත් ඒ දෙගොල්ලොන්ට තමන්ගේ මොඩියුල වෙන වෙනම වැඩ කරගෙන ගිය හැකි අනිත් අයට බලපෑමක් එන්නේ නැතුව. මොකද ඒගොල්ලෝ හොඳට දන්නවා කවදා හරි දවසක මේක එකතු කරලා වැඩ කරනොත් කොහොමද කරන්න ඕනි. ඒක අවබෝධයෙන් පිරිසට පුළුවන් වෙනින් වශයෙන් වැඩ කරන්න. එතකොට නිර්මාණය කිරීම කරන්න පුළුවන් එක එක කණ්ඩායම් වලට වෙන වෙනම. ඒ විතරක් නෙවෙයි යම්කිසි ටික දවසක් ගියාම අපිට හිතෙනවා එකක දෝෂයක් හම්බ වෙනවා. ඒ දෝෂය නිවැරදි කිරීම අනිත් අයට බලපාන්නේ නැහැ. ඒක ඒ දෝෂය හරි එහෙම නැත්නම් වැඩි දියුණු කිරීමක් කරනවා නම් අපි ඒ මොඩියුල අයින් කරලා ඒ වෙනුවට වැඩි දියුණු කරපු එක ගෙනල්ලා දාන්න පුළුවන්. අර ඉන්ටර්ෆේස් එකේ එහෙම නැත්නම් ඒක අනිත් ඒවල් එක්ක සම්බන්ධ වෙන ආකාරය වෙනස් වෙලා නැත්නම් අපිට තවදුරටත් වැඩි අනිත් ඒවාට බලපෑමක් නැතුව බාධාවක් නැතුව කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ප්‍රතිස්ථාපනය එහෙම නැත්නම් රිප්ලේස් කරනවා කියන්නේ ඉවත් කිරීමත් අපිට මේ
ඉවත් කළ වෙනුට වෙන එකක් ගේන්න. තව එකක් තමයි අපිට හිතනවා සමහරට මේ මොඩියුල් එක අපිට කරන්න බෑ අපි වෙන කොහෙන් හරි ගන්න ඕනේ. දැන් මෘදුකාංග වලදී කරන හුඟක් වැදගත් දෙයක් තමයි ඒක. මොකද සමහරලාට අපිට ඕනි කරන හැමදේම අපිම ක්‍රමලේඛ කරන්න යන්නේ නැති අවස්ථා තියෙනවා. මොකද දැන්ටමත් සමහර අය තමන් නිපානේ නිර්මාණය කරපු මෘදුකාංග එහෙම නැත්නම් ක්‍රමලේඛ අනිත් පැත්තට බෙදා හදා ගන්න ක්‍රම එද තියෙනවා. සමහරලාට ඒගොල්ලෝ නිදහසේ දෙනවා අනිත් පැත්තට මේ පාවිච්චි කරන්න. සමහර අය ඉන්නවා ඒක යම්කිසි වෙන ක්‍රම වලින් බෙදා හදා ගන්න ක්‍රම. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් යම්කිසි මොඩියුල් ඕනේ නම් අපිම නිර්මාණය කරන්න වෙන අය කරපු ඒවා පාවිච්චි කරන්න. ඒවා ඕනනම් වැඩි දියුණු කරලා. ඉතින් මොඩියුලරයිසේෂන් කියන එක පරිගණක ශාස්ත්‍රයේත් ඉතාම අදාළ වෙන ක්‍රමවේදයක්. හොඳයි අපි ඉදිරියට යමු. දැන් අපි මේ සාකච්ඡා කරපු අර පියවරවන් වල වැදගත්ම ඒවා කීපයක් තියෙන ටික අපි ඉදිරි කාලය තුල අද සාකච්ඡා කරන්නේ ඒ ටික තමයි. එකෙන් එක පළවෙනි වැදගත්ම දෙයක් තමයි මේ ඇල්ගොරිතම් සංවර්ධනය. අපි ඉස්සෙල්ලත් කිව්වා ඇල්ගොරිතමයක් කියලා කියන්නේ අර නිසි පරිදි සකස් කරපු සීමිත පියවර සංඛ්‍යාවක් ගැටලුවක් විසඳීම සඳහා කියලා. ඉතින් එතෙන්දී අපි නැවතත් ඒක මේ මතක් කරන එක හොඳයි. ඊටාම පැහැදිලිව නිවැරදිව අඩංගු කර යුතු පියවර කීපයක් තියෙනවා. ඒ ටික කාටවත් මේ අපැහැදිලි නැති විදිහට තියෙන්න ඕනේ. ඒක මොකද ඒක මුල් කරගෙන තමයි අපි හදන්නේ පරිගණක ක්‍රමලේඛය. ඉතින් එතන වැදගත්කමක් තියෙනවා. මතක තියාගන්න තියෙන එක දෙයක් තමයි එක ගැටලුවකට ඇල්ගොරිතම් එහෙම නැත්නම් විසඳුම් එකකට වඩා තිබිය හැකියි කියන එක. ඉතින් අපි ගැටලුවක් තියෙනවා මේකට ඇල්ගොරිතමයක් හදලා දෙන්න කියලා අපි කාට හරි දෙන්නෙකුට කිව්වොත් ඒ දෙන්න අරන් එන විසඳුම් දෙක ඇල්ගොරිතම් දෙක වෙනස් වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒ වගේම ඒක අපිට සංසන්දනය කරලා බලලා එකක් වඩා හොඳයි එකකට වඩා කියන එක කරන්නත් පුළුවන් වෙයි. සමහර විට එහෙම ක්‍රමවේද තියෙනවා. ඔබ වැඩිදුර ඉගෙන ගත්තොත් මේ පිළිබඳ ඒවට ක්‍රමවේද ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඊළඟ කාරණාව තමයි අපිට වැදගත් කොට කියන්න ඕනේ ඇල්ගොරිතම් නිර්මාණය කිරීම තමයි ක්‍රමලේඛයක් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ වැදගත්ම ක්‍රියාව කියන පියවර. මොකද එතන තමයි අත්‍තරම කියන්න පුළුවන් අර මේ ගැටලුව හරියට තේරුම් ගන්න වැඩේ කරනවා කියන එක විසඳනවා කියන එකේ මූලිකම දේ වැදගත්ම දේ සිද්ධ වෙන්නේ එතන. ඒක හරිය නැත්නම් අනිත් එකක්වත් වැඩක් නැහැ. ඉතින් ඔබ කවදා හරි දවසක හිතාගෙන ඉන්නවා නම් ක්‍රමලේඛන හදන්න සහ ඒ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඇල්ගොරිතම් සංවර්ධනය කියන එක ඊටාම වැදගත් දෙයක් තේරුම් ගත යුතු දෙයක්. ඊළඟ කාරණාව තමයි මේ තුන්වෙනි කාරණාවත් එක්කම හිතා ගන්න පුළුවන් දේ තමයි වැදගත්ම දේ වගේම සමහරට සංකීර්ණ ගැටලුවකදී සමහරට වඩාත්ම අභියෝගාත්මක පියවරත් ඕක වෙන්න පුළුවන්. මොකද ඒ වගේ එකට වැඩියෙන්ම අමාරු දුෂ්කර කාර්ය වෙන්නේ ඇල්ගොරිතමය සකස් කර ගැනීම. ඒක සමහරට අභියෝගාත්මක දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසාම තමයි සමහර ඇල්ගොරිතම අපි පරිගණක ක්ෂේත්‍රයේ ඉගෙන ගන්න අය දන්නවා සමහර ඇල්ගොරිතම් සමහර අය යම් යම් කාලවලදී ඉදිරිපත් කරපු අයගේ නමින් ඒ ඇල්ගොරිතම් වලට හඳුන්වන්නේ ඒගොල්ලොන්ට ගරු කිරීමක් හැටියට. මොකද ඒක ඒගොල්ලෝ විසින් ඒ ඇල්ගොරිතමයක් ඉදිරිපත් කිරීම මගින් යම්කිසි කාලයක් තිස්සේ තිබිච්ච ගැටලුවක් විසඳලා තියෙනවා. ඉතින් ඒ තරම් වැදගත් මේ කාරණාව. ඒකට කවුරු හරි එකක් ඒ ඇල්ගොරිතමය භාවිත කළා ක්‍රමලේඛයක් හැදුවා කියන එක තරම් අභියෝගයක් වෙන්නේ නැහැ. ඕනේ තරම් තියෙනවා එකම ඇල්ගොරිතමය පරිගණක ක්‍රමලේඛ වලට හදන ක්‍රම ඕනනම් සමහරට 100 දෙනෙකුට පුළුවන් පරිගණක ක්‍රමලේඛ 100ක් හදන්න. අර වැදගත්ම දේ තමයි ඇල්ගොරිතමය මුලින් හදාගන්න එක. ඉතින් ඒක හුඟක් වැදගත් කියන එක අවධාරණය කළ යුතුයි අපි. යමු එතනින් ඉදිරියට අපි දැන් ඇල්ගොරිතම ගැන කතා කරද්දී අපිට ඇල්ගොරිතම නිරූපණය කරන විදිය කොහොමද? අපි දැන් ඉස්සෙල්ලා කිව්වා මේ ඇල්ගොරිතමයක් කියලා කියන්නේ වෙනත් පුද්ගලයෙකුට හෝ Tamanටම හෝ නැවත පස්සේ බලන්න පුළුවන් ආකාරයේ ප්‍රකාශනයක් කියලා. ඒවා ඉදිරිපත් කරන ක්‍රම තියෙනවා. ප්‍රධාන වශයෙන් එක ක්‍රමයක් ලිඛිත ක්‍රමය. ඒකට ලිවීම මගින් කරන්නේ ලියන යම්කිසි ක්‍රමයක් තියෙනවා. ඒක පාවිච්චි කරන අපි ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නේ. ඒකට කියනවා සූඩෝ කෝඩ් කියලා. අපි උදාහරණයක් ගමු. දැන් මේ තියෙන්නේ එහෙම උදාහරණයක් හැටියට අපිට දක්වන්න පුළුවන්
සූඩෝ කෝඩ් ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙන ඇල්ගොරිතමයක්. දැන් මේකේ පේන දෙයක් තමයි මේක ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියනවා යම්කිසි ව්‍යුහයකට සකස් කරපු උපදෙස් ටිකක් මෙතන තියෙන්නේ. ඒකේ begin සහ end කියලා දෙකක් තියෙනවා. ඒකෙන් කරනවා පටන් ගන්න තැන අවසානයයි. ඊට පස්සේ ටිකක් දකුණු පැත්තට මේක කළා ඒකෙන් අදහස් කරන්නේ ඒක ඇල්ගොරිතම ඇතුලේ තියෙන ඔක්කොම උපදෙස් ටික ඇතුලේ තියෙන්නේ කියලා begin සහ end අතර. ඊට පස්සේ අපේ යම් තියෙනවා අපි කියනවා විශේෂ වචන පාවිච්චි කරනකොට input කියලා කියන වචනය පාවිච්චි කරනවා. අපි දත්ත ඒ ගැටලු විසඳීමට අවශ්‍ය කරන දත්ත මොනවා හරි ගන්නවා නම් ආදාන හැටියට ඒ සඳහා අපි input කියන වචනේ පාවිච්චි කරනවා. ඊට පස්සේ යම් කිසි දෙයක් අපි ප්‍රතිදාන හැටියට ඉදිරිපත් කරනවා නම් ඒවා අපි output කියන වචනේ පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඒ වගේම යම් කිසි තීරණ ගන්න තියෙනවා නම් මොකක් හරි දෙයක් මෙහෙමද නැත්නම් අනිත් පැත්තද වගේ ආකාරයෙන් if then කියන ආකාරයේ කොටස් ඇතුළත් කරනවා. else ඒ කියන්නේ if නම් මෙතන අපි කියන්නේ අතරම මේ ඇල්ගොරිතමේ මගින් කරන්නේ අපි ආදානය හැටියට ගන්නවා age යම් කිසි ගුණිකේ වයස අරගෙන අපි මෙතන මේ පේලියේදී කරන්නේ ඒ වයස age කියන විචාරලයට තමයි අපි අගේ අපි ගන්නෙ. ඒක 18ට අඩු නම් අපි මෙතන ප්‍රකාශ කරනවා ප්‍රතිදානය කරනවා not eligible to vote. ඒ කියන්නේ මෙතන කියන්නේ මේ වයස බලලා අපි ඡන්දය දෙන්න අයිතිය තියනවද නැද්ද සුදුසුකම් තියනවද නැද්ද කියලා ප්‍රකාශ කිරීමක් කරන්න. ඉතින් 18ට අඩු නම් not eligible කියන්නේ ඡන්ද අයිතිය නැහැ කියන එක. else කියලා කියන්නේ අරකේ විරුද්ධ දේ නම් age 18ට අඩු කියන එක නෙවෙයි නම් කාරණා else කියන එක ක්‍රියාත්මක වෙනවා. ඒතර අපි ප්‍රතිදානය කරනවා එහෙනම් eligible කියලා නැත්නම් සුදුසුකම් තියනවා කියන එක. ඉතින් ඒ if else කියන කාරණාව ඉවරයි කියලා කියන එක මත පෙන්වන්න අපි end if කියන එක පාවිච්චි කරනවා. එතනින් මේ ඇල්ගොරිතම් එකකින් කරන්නේ ඒ කාර්යය. ඉතින් මේකට තමයි අපි සූඩෝ කෝඩ් කියලා කියන්නේ. මේක සමහර විට මේ ගැටලුවක් කරගන්න එපා එකපාරට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් අපිට ගැඹුරට කොහොමද කතා කරන්නත් බෑ. ඒ තරම් අපි ක්‍රමලේඛන ගැන ටිකක් ඉදිරියට ඉගෙන ගන්නකොට මේක ඉගෙන ගන්න මේ පහසුකමක් ඇති වෙයි. නමුත් අපිට ඊළඟ එකට යන්න පුළුවන්. ඒක රූපමය ආකාරයේ ඇල්ගොරිතම් නිරූපණයක්. ඒක වඩා ටිකක් තේරුම් ගැනීම පහසුවක් තියෙනවා. මම හිතන්නේ ඕගොල්ලන්ට ඔබලාට ඒ සූඩෝ කෝඩ් තේරුම් ගැනීම ටිකක් අමාරු නම් නමුත් ගැලීම් සටහන පහසු වෙයි කියන එක තමයි. ඒක මොකද ඒක රූප සටහන. අපි හරි කැමති රූප සටහන් එක්ක වැඩ කරන්න. රූප සටහන් තේරුම් ගැනීමත් පහසුයි. ඉතින් රූප සටහන් ඉදිරිපත් කරද්දී ගැලීම් සටහන් කියලා ඒවට කියන්නේ ෆ්ලෝ charts. විවිධ සංකේත පාවිච්චි කරනවා. මේ සංකේත ගොඩාක් තියෙනවා. අපිට මම හිතන්නේ මේ මට්ටමේදී අවශ්‍ය වෙන්නේ මේ ටික විතරයි. අත්‍තරම මේ ටිකෙත් මේ මුල්ම 1 2 3 4 5 මේ මට්ටමින් මම හිතන්නේ මේ පළවෙනි පහෙන් ඔබලාගේ මට්ටමේදී අවශ්‍ය කරන ඕනෑම ඇල්ගොරිතමයක් නිරූපණය කරන්න පුළුවන්. පළවෙනි ඊතල පාවිච්චි කරනවා. අපි උදාහරණයක් ඊළඟට අපි ඉදිරිපත් කරන්න ගැලීම් දිශාව ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මේ ඍජු කෝණාසාකාර කොටසකින් ඉදිරිපත් කරන යම්කිසි ක්‍රියාවලියක් යම්කිසි ප්‍රොසෙසින් කියලා අපි කියනවා. ඊට පස්සේ මේ ආකාරයේ හැඩයකින් පෙන්වන්නේ යම්කිසි තීරණ ගැනීමක්. යම්කිසි දෙයක් හරිද වැරදිද ඔව්ද නැද්ද කියන ආකාරයේ ප්‍රශ්න කිරීමකට ලක් කළා. ඒ අනුව අපිට කරන්න පුළුවන් එක්කෝ මේ වැඩේ කරනවා එහෙම නැත්නම් අනිත් වැඩේ කරනවා කියන එක. මේ විදිහට ඇලවෙච්ච චතුරස්‍රයකින් අපි කරන්නේ මේ ආදානය ප්‍රතිදානය නිරූපණය කිරීම. මේ එක මගින් ඉදිරිපත් කරන්නේ ආරම්භය සහ අවසානය. ඊට පස්සේ මම සම්පූර්ණ පිණිස මෙතන ඉදිරිපත් කරා විශේෂ දේශයට අඩංගු කරලා තියෙන හින්දා සබ් රූටින් එහෙම නැත්නම් උප රූටිනේ කියලා ඒ කියන්නේ තවත් තැනක සඳහන් කරලා තියෙන එකකට අපිට යොමු කිරීමක් කරන්න ඕන නම් අපිට පුළුවන් මේක ඉදිරිපත් කරන්න. ඊළඟට විවිධ මේ ගැලීම් දිශාවන් එන ඊතල රූප තියෙනවා නම් සම්බන්ධ කර යුතු ඒකට අපිට සම්බන්ධ කරයක් පාවිච්චි කරන්න පුළුවන්. ওই ටික තමයි තියෙන්නේ. අපි උදාහරණයක් බලමු. අර කලින් මම ඉදිරිපත් කළ සූඩෝ කෝඩ් වලින් ඉදිරිපත් කරපු ඇල්ගොරිතමේ තියෙන මෙතන මම පොඩ්ඩක් වචන ටිකක් අඩුවෙන් දීලා තියෙන මේක ඉදිරිපත් කිරීම පහසු වෙන්න. ඒ සූඩෝ කෝඩ් මම ඉදිරිපත් කරපු ඇල්ගොරිතමේම ගැලීම් සටහන තමයි මේ තියෙන්නේ. ඉතින් මේක මම හිතන්නේ ඔයගලට තේරුම් අරන් කරගන්න පහසුයි. ස්ටාර්ට් කියන එක මගින් ඉදිරිපත් කළා අපි පහළට යනවා. මේ කියන්නේ age කියන ඉන්පුට් කරගන්න වයස. ඊට පස්සේ මෙතනදී අපි බලනවා ඒක 18ට අඩුද? ඔව් නම් මේකෙන් ගිහිල්ලා මේ කරන්න ඕනේ වැඩි මෙතන තියෙනවා. නැත්නම් නෝ නම් අපි මේ පැත්තට යනවා. දැන් මෙතන කරන්නේ නෝ කියලා කියනවා නම් අපි 18ට වඩා
අඩු නෑ. ඒ කියන්නේ 18 වැඩි. එහෙනම් එලිජිබල් 18 අඩුයි නම් not eligible. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා මෙතන අර සම්බන්ධකයක් තියෙනවා. එතනින් නවතිනවා. ඉතින් ඔයගොල්ලන්ට මම හිතන්නේ තේරුණා ඇති මේක බලනට වඩා මේකෙන් අවබෝධ කර ගැනීම පහසුයි. ඒකම දෙයි මේ අපි දෙන ලද ගැටලුවකට ගැලීම් සටනක් අඳින්න සමහරට ටිකක් වෙලාව යන්න පුළුවන්, ඉඩක් කඩක් අවශ්‍ය වෙන්න පුළුවන්. හුඟක් සංකීර්ණ ගැටලුවකට හුඟක් පුරුදු නැහැ. පස්සේ මේ කාර්ය සමහරලාට හුඟක් අය ප්‍රිය කරනවා ඉන්න පුළුවන්. ඒ ක්ෂේත්‍රයේ ඉන්න කට්ටිය අර ආකාරයට සූඩෝ කෝඩ් ආකාරයෙන් ඉදිරිපත් කරන්න. නමුත් මේක සමහරලාට ඒකත් හුඟක් වටිනවා. විශේෂයෙන්ම යම්කිසි පිරිසකට එකපාර කියලා දෙන්න එහෙම අවශ්‍යතාවයක් එහෙම තියෙනවා නම් මේ වගේ ඉදිරිපත් කිරීමකට ආකාරයට ගැලීම් සටන හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ පළවෙනි උදාහරණය අපි ඊළඟ උදාහරණයක් බලමු. මේ උදාහරණයේදී අපේ ගැටලුව තමයි 1 සිට 100 දක්වා සංඛ්‍යාවල එකතුව ගණනය කරන්න. දැන් ඒ සඳහා මම මුලින් පෙන්වන්නම් සූඩෝ කෝඩ් ආකාරයෙන් ඉදිරිපත් නිරූපණය කරන අපේ ඇල්ගොරිතමය. මේ තියෙන්නේ එතන මම එතනත් ආයමත් මම මතක් කරන්නම්. මේක දැක්පුවාම සමහරලාට විශේෂයෙන්ම ඔබ තාම පරිගණක ක්‍රමලේඛනය කරන්න පටන් අරන් නැත්නම් හෝ කරලා නැත්නම් මේක සමහරවිට එකපාරට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන වැඩි හිතන්න එපා. මොකද ක්‍රමලේඛනය ටිකක් පුරුදු වෙනකොට මේක පුරුදු වෙන්න පුළුවන්. නමුත් අපි බලමු මේකට අදාළ ගැලීම් සටහන ෆ්ලෝ chart එක. මේ තියෙන්නේ ෆ්ලෝ chart එකේ මේකේ අපිට කරන්න තියෙන ගැටලුව තමයි සංඛ්‍යා 1 සිට 100 දක්වා සංඛ්‍යාවල එකතු ගණනය කරන්න. ඉතින් මේකට දැන් මම ඉදිරිපත් කරලා තියෙන්නේ මේ දෙකෙන්ම පෙන්වන්නේ එකම අදහස. නමුත් වෙන කෙනෙකුට ඔබට පුළුවන් වෙනත් විදිහකට වැඩ කරන ඒත් නිවැරදි ඇල්ගොරිතමයක් ඉදිරිපත් කර හැකි වෙන්න පුළුවන්. එකක් තමයි දැන් මෙතන මේක දිහා බැලුවොත් වෙනවා මුලදී මම මේවා සඳහා විචල්යන් දෙකක් පාවිච්චි කරනවා n කියලා සහ total කියලා. n කියන එක මුලදී 1 total කියන එක බිඳුවට යොදාගෙන තියෙනවා මුලින්ම. හැබැයි මේ ගැලීම් සටහනේ පෙන්වන දෙයක් තමයි සහ අර අපේ සූඩෝ කෝඩ් එකේ මේකේ ඉන්පුට් කියලා එකක් නැහැ, ආදානයක් නැහැ. මොකද මේ ගැටලුව සඳහා අපිට ගැටලුවේම විස්තර කරලා තියෙනවා මේකයි කරන්න ඕනේ කියලා. ඒතකොට ඒක අපිට ඇල්ගොරිතම ඇතුළෙම තියෙන දත්ත හදාගෙන අපිට කරගෙන ගිය හැකි. එළියෙන් ගන්න යක් තියෙනවා අපිට ගන්න පුළුවන්. නමුත් මේකට අවශ්‍ය නැහැ. ඉතින් අපි කරන්නේ මේක වැදගත්ම දේ තමයි මෙන්න මේ කොටස. මේකට අපි කියනවා ලූපයක් කියලා. මොකද මේක වරින් වර ගණනාවක් ආස්ථා ගණනාවක් කරන වැඩක් මේක. ඇත්තම අපි මේක 100 වරක් මේක මේ විදිහට යනවා. ඉතින් මුලදී අපි n 1 කියලා පටන් ගන්නෙ. අපි මේකෙදි කරන මේ අතරමැදි කරන එක තමයි n එකකින් වැඩි කිරීම. මේ එකකින් එකතු කරලා මේක ආපහු යනවා. ඒ යන හැම සැරයක් ගානම අපි බලනවා n කියන එක 100ට වඩා අඩුද කියලා. අඩු නම් තවදුරටත් අපි යනවා. ඉතින් මේ කියන්නේ n කියන එක තමයි අපි මේ total කියන එකට එකතු කර යන්නේ. මොකද total කියන එක ඒ විචල්යෙන් තමයි අර එකතුව එකතු කරමින් යන්නේ මේ ගැටලුවේ සඳහන් වෙලා තියෙන ඒ කරන ගමන් n කියන එක එකින් එක වැඩි කරනවා. ඒතර මුලින්ම n කියන එක එකෙන් පටන් ගත්තා ඊළඟ පාර 2යි ඊළඟ පාර 3යි 4යි ඒ හැම සංඛ්‍යාවකම එකතු කරගන්නවා මේ total කියන එකට. ඉතින් මේක කරගෙන ගිහිල්ලා n වැඩි වෙලා අන්තිමට 100 වුණාන් පස්සේ 100ට වඩා වැඩි වුණාන් පස්සේ අන්තිම අවස්ථාව 100 වුණාම 100ත් එකතු කරගන්නවා. එතකොට ඒක තමයි මේ අපිට ගැටලුව විසඳෙන්න ඒකත් වෙන්න ඕනි. ඊට පස්සේ n කියන 101 වුණාම මේ ප්‍රශ්නේ අහන වෙලාවේදී මේක no කියන පැත්තට තමයි යන්න ඕනේ. මොකද n කියන 101යි අඩු නැහැ. එහෙනම් මේක ගියාම දැන් total කියන විචල්ලේ අඩංගු වෙලා තියෙනවා අර 1 සිට 100 දක්වා සංඛ්‍යාවල එකතුව. ඒතකොට ඒක ප්‍රතිදානය කරපුවාම උත්තරය ලැබෙනවා. ඒ කාර්යය තමයි මෙතන වෙන්නේ. එතන while කියන ආකාරයේ loop එකක් අපි පාවිච්චි කරලා තියෙනවා. මේක ඔයගොල්ලෝ ඔබලා ක්‍රමලේඛ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න පුළුවන් එක දෙයක්. මේකේ අර ඇල්ගොරිතමය මගින් යම්කිසි ක්‍රියාවලියක් වාර ගානක් තිස්සේ කරන්න පුළුවන් කියන හැකියාව ඉතා වැදගත් දෙයක්. විවිධ ඇල්ගොරිතම් වල මේ වගේ ආකාරයේ නැවත කිරීමේ අවශ්‍යතාවය එන්න පුළුවන්. ඒක අපි හිතර ගන්න ඕනේ කාරණාවක්. දැන් මේක තියෙන වෙනස් ආකාරය දැන් ඔබට කිව්වනම් මේ ගැටලුවට මේ ඇල්ගොරිතම් එක ඉදිරිපත් කරන මොන වගේ දෙයක් මීට වෙනස් ආකාරයේ විසඳුමක් කියන්න පුළුවන්ද? පොඩ්ඩක් හිතලා බලන්න. ටිකක් ඊටාම සරල ලෙස හිතනවා නම් කාට හරි කියන්න පුළුවන් මට මෙහෙම වරින් වර යන්න ඕනේ නැහනේ. මට පුළුවන් මෙතන total කියලා සමාන කිරීමක් දාලා 1 ධන 2 ධන 3 ධන කියලා මට 100 වෙනකන් සංඛ්‍යාවන් ටික ලිව්වනම් මට උත්තරයක් හම්බ වෙනවනේ කියලා කියන්න පුළුවන්.
ඔව් ඒක මට වැරදි කියන්න බෑ. එතකොට මේ වගේ වාර ගණක් කරන වශයෙන් එකපාරෙන් වැඩේ ඉවරයි කියලා. නමුත් මෙහෙම හිතන්න දැන් ඔබට කියනවා හරි දැන් කවුරු හරි කියනවා ගුරුවරයෙක් හරි ඔබ හදපු විසඳුම මට කියලා දෙන මේ මට දැන් ඕක හැදුවන 1 සිට 100 දක්වා මට 1 සිට මිලියනය දක්වා කරන හැටි එකක් පෙන්වන්න කිව්වොත් ඔබ මොකද කරන්නේ? 1 සිට දැන් අර කියපු 1 ධන 2 කියන ආකාරයේ එකක් ලියා ගන්න බෑ අපිට. ඒක ගොඩාක් මේ දුරට යන්න පුළුවන් තේරුමක් නැති වැඩක්. නමුත් මෙතන මේක අපිට පාවිච්චි කරලා ඉතා සරල පොඩි වෙනස් කිරීමක් මගින් මේකම පාවිච්චි කරලා මෙතන මේ 100 වෙනුවට අපි 1 මිලියනේ හරි අවශ්‍ය ගන්න දාපු ගමන් ඒත් ඒක වැඩ කරනවා. ඉතින් ඇල්ගොරිතම් කියන දේවල් අපි සැලසුම් කරද්දී පුළුවන් තරම් මේක නැවතත් පාවිච්චි කරන්න පුළුවන් විදිහකට අපි කියන සාමාන්‍යකරණය කිරීමක් දක්වා කරන්න පුළුවන් නම් ගොඩක් ප්‍රයෝජනවත්කමක් තියෙයි. හොඳයි අපි ඉතින් ඉදිරියට යන්. ඒක පස්සේ අපි නිර්දේශයේ තියෙන ඊළඟ කාරණාවක් තමයි ක්‍රමලේඛන සුසමාදර්ශ කියන එක. ඇත්තටම මම මගේ පෞද්ගලික අදහස නම් මේක මේ විශේෂ නිර්දේශයේ තරම් ලොකු ආදානයක් යොමු නොකළ යුතු දෙයක් කියන එකයි. මම හිතන්නේ මොකද මේක හරියට නිකන් මේ එතන තියෙන මොකද සුසමාදර්ශය කියන්නේ කියලා. මොකද්ද ක්‍රමලේඛ කේත ලිවීමේ ඒක අපිට කියන්න පුළුවන් රටාවක් එහෙම නැත්නම් ආකාරයක් විස්තර කරන ක්‍රමවේදයක්. ඒ කියන්නේ එක එක විදිහේ රටාවන් වලට ක්‍රමවේද මේ කේත ලියනවා පරිගණක ක්‍රමලේඛ ලියද්දී ඒක එක භාෂාවන් වල. ඉතින් ක්‍රමලේඛන භාෂා වර්ගීකරණය සඳහාත් මේක යොදා ගන්නවා. ඉතින් අපි හිතමු ක්‍රමලේඛනය කරන ආකාරය ඉගෙන ගන්න ඉන්න කවුරු හරි මුලින්ම ආපු ගමන් මේක කියන එක සමහරට එච්චර තේරුමක් නැහැ ඒකට අවබෝධයකුත් නැහැ. ඒක හරියට නිකන් අපි වාහනයක් එලවන්න පුරුදු වෙන කෙනෙකුට අපි කියනවා ලෝකේ තියෙන වාහන මෙච්චර වර්ග ගොඩාක් තියෙනවා කියලා ඒවා ටික උගන්න ගන්න ගිල්ල වැඩක් නැහැ නේ. ඉතින් ඒක නිසා මට හිතෙන්නේ මුලින්ම ඔයගොල්ලෝ ඉගෙන ගත්තොත් ක්‍රමලේඛන කරන ආකාරය එක භාෂාවකින් හරි ඊට පස්සේ තවත් භාෂාවක් පුළුවන් නම් ටිකක් වෙනස් ආකාරයක දකින්න උත්සාහ කරන්න. එතකොට තේරෙයි මේවා වෙනස්කම්. නමුත් සම්පූර්ණයෙන් වීමක් සිදුවිය යුතු නිසා අපි මේ ගැන කතා කරමු. මූලික වශයෙන් කේත ලිවීමේ රටාවල් අනුව ඒක විස්තර කරන එකට අපි කියන සුසමාදර්ශයක් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් පැරඩයිම්ස් කියලා. ඒ ආකාරයෙන් ප්‍රකට වූ ක්‍රමලේඛ සුසමාදර්ශ තියෙනවා. විධානාත්මක නැත්නම් ඉම්පරටිව් කියලා එකක්. ප්‍රකාශනාත්මක එහෙම නැත්නම් ඩෙක්ලරටිව් කියලා. සමහර අය මේකත් ඇත්තටම මේක එක ආකාරයෙන් සමහර අය වර්ග කරනවා. සමහර අය මේ වස්තු නැඹුරු එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කියන එක මේ විධානාත්මක යටතේ වර්ගීකරණය කරන්න පුළුවන් කියලා කියනවා. ඒ ආකාරයේ එක එක ක්‍රමවේද තියෙනවා. මූලික වශයෙන් ඉම්පරටිව් කියන එක අදහස අපි නිකන් විධානයක් දෙනවා වගේ යමක් තමයි කරන්නේ අපේ ක්‍රමලේඛ ඇතුලේ. ප්‍රකාශනාත්මක එකේ එහෙම එච්චර දුරට යන්නේ නැතුව කෙරෙන්න ඕනි කාරණාව විස්තර කිරීමක් තමයි කරන්නේ. ඒ වගේ වෙනස්කම් තියෙනවා. මගේ අදහස ගැන හුඟක්ම කලබල වෙන්න ඕනේ නැහැ. අපි ඔබලා ඉදිරියට මේ ගැන ඉගෙන ගන්න අවස්ථාවක් හම්බුනොත් මේ ගැන අවබෝධයක් ලැබෙයි. ඇත්තටම කියන්න ඕනේ සමහර භාෂාවල ඇත්තටම භාෂා වර්ගීකරණයක් කරාට සමහර භාෂාවලට ඔය සුසමාදර්ශ එකකට වඩා තියෙන්න පුළුවන්. උදාහරණයකට අපි Python කියන භාෂාව අපි ඉගෙන ගන්න යන එකක්. ඒකේ ඉම්පෙරටිව් ආකාරයටත් අපිට ක්‍රමලේඛ ලියන්න පුළුවන්, ප්‍රෝග්‍රෑම්ස් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ක්‍රමයටත් ලියන්නත් පුළුවන්. ආකාර විවිධ සුසමාදර්ශ වල එකතුවක් තියෙනවා එතන. මම හිතන්නේ ඒක කෙටියෙන් සඳහන් කරන එක ඇති ඒ ප්‍රමාණයෙන්. අපි ඉදිරියට යමු. අපි අර සාකච්ඡා කරපු ක්‍රමලේඛ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ ඒක වැදගත් දෙයක් තියෙනවා. අපි ඒකෙදී ඒක අර පියවරන් වලදී අපි ඒක සඳහන් නොකරට නමුත් වැදගත් කාරණාවක් ඒක තමයි ක්‍රමලේඛ පරිවර්තනය කියන එක. අපි ඒ ගැන දැන් සාකච්ඡා කරමු. ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ ක්‍රමලේඛ සංවර්ධනය කියලා කිරීම කරන්නේ අපිට තේරෙන මිනිසුන්ට තේරෙන ඉහළ මට්ටමේ නැත්නම් හයි ලෙවල් භාෂාවලින්. ඉතින් එහෙම එකකට අපි කියනවා ප්‍රභව කේත නැත්නම් සෝස් කෝඩ් කියලා. දැන් මේ සෝස් කෝඩ් කියලා එකේ තියෙන උදාහරණයක් අපි හිතමු Python භාෂාව හරි Java හරි C ආදී භාෂාවන් වලින් ලියන ප්‍රභව කේත තේරෙන්නේ නැහැ පරිගණකයට අත්තරම. පරිගණක කියන්නේ යන්ත්‍රයක්. ඒකට තේරෙන්නේ අපි ඔබ ඉගෙනගෙන තියෙනවා ඇතුලේ දත්ත සහ උපදේශ කියන හැමදේම බිංදු සහ එකෙන් තියෙන බයිනරි කියන ඒවා වලින් තියෙන එහෙම නැත්නම් යන්ත්‍ර කේත මැෂින් කෝඩ් එකෙන් තියෙන්න ඕනේ. එතකොට තමයි ඒකට තේරෙන්නේ. ඉතින් එහෙමනම් මෙතන ගැටලුවක් තියෙනවා. දැන් අපි ක්‍රමලේඛ හදන්නේ ඉහළ මට්ටමේ භාෂාවකින්. නමුත් පරිගණකයට තේරෙන්නේ යන්ත්‍ර භාෂාවෙන්. දැන් මේක
එතකොට ගැටලුවක් තියෙන අනිවාර්යයෙන්ම මොකද එතන සිද්ධ වෙන්නේ? හරියට නිකන් භාෂා දෙකක් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට එක්කෙනෙක් කතා කරන භාෂාව අනිත් එක්කෙනාට තේරෙන්නේ නැහැ. එමුණොත් පරිවර්තනයක් තියෙන්න ඕනේ. එක භාෂාවකින් අනිත් භාෂාවට පරිවර්තනයක් තියෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රභවකේතයෙන් ඇති ක්‍රමලේඛය ක්‍රියාත්මක කරවන්න බෑ. ඒ ක්‍රියාත්මක කිරීම සඳහා යන්ත්‍රකේතයේ බවට පරිවර්තනයක් එහෙම නැත්නම් ට්‍රාන්ස්ලේෂන් එකක් කරන්න ඕනේ. ඒක හරියට පුද්ගලයෝ දෙන්නෙක් අතර එක භාෂාවකින් කරගන්න බැරි නම් අර භාෂා පරිවර්තනය කරනවා වගේ වැඩක්. ඒ විදිහටම හිතන්න පුළුවන්. ඉතින් ආකාර දෙකක් තියෙනවා භාෂා පරිවර්තනය කළ හැකි. එකක් අපි කියනවා සම්පාදනය කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ කම්පයිලිං කියලා. ඒකට භාවිතා කරන්නේ තවත් මෘදුකාංගයක්. ඒ මෘදුකාංගයට සම්පාදක කියලා සිංහලෙන් කියනවා, ඉංග්‍රීසියෙන් කම්පයිලර් කියනවා. අනිත් ක්‍රමය තමයි ඉන්ටර්ප්‍රිටර්. එහෙම නැත්නම් අර්ථ වින්‍යාසකරණය. ඉන්ටර්ප්‍රිටිං කියන ක්‍රියාවලිය ඒක කරන මෘදුකාංගය අපි කියනවා ඉන්ටර්ප්‍රිටර් කියලා. මේ දෙක අපිට අතරම හිතලා බලන්න පුළුවන්. හරියට පුද්ගලයෝ දෙන්නෙක් සාකච්ඡා කරන යනකොට මැදට එන භාෂා පරිවර්තකයෙක් වැඩේ කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් හැටියට භාෂා පරිවර්තකයෙක් ඉන්නවා. දැන් පළවෙනි පුද්ගලයා දෙවෙනි පුද්ගලයාට පණිවිඩයක් දෙන්න ඕනි. ඒක මැද ඉන්න භාෂා පරිවර්තකයා කොහොමද ඒක කරන්නේ? ක්‍රම දෙකක් සරලව හිතුවොත්. එකක් තමයි පළවෙනි පුද්ගලයාගේ තියෙන මුළු පණිවිඩය අරගෙන සම්පූර්ණයෙන්ම පරිවර්තනයකට ලක් කරලා දෙවෙනි පුද්ගලයාට දෙන්න පුළුවන්. භාෂා පරිවර්තකයාට එහෙම කරන්න පුළුවන්. ඒක එක ක්‍රමය. ඒක තමයි මේ කම්පයිලේෂන් කියලා කියන්නේ සම්පාදනය කියලා. අනිත් ක්‍රමය තමයි පළවෙනි පුද්ගලයාගේ පණිවිඩයේ තියෙන එක පේලියක් හෝ එක වාක්‍යයක් අරගෙන ඒක පරිවර්තනය කරලා දෙවෙනි පුද්ගලයාට කියනවා. ඊට පස්සේ දෙවෙනි වාක්‍යයට යනවා. ඒක පරිවර්තනය කරලා දෙවෙනි පුද්ගලයාට කියනවා. වගේ වාක්‍යයෙන් වාක්‍යයට එහෙම නැත්නම් පොඩි කොටස් වලට කරලා හෝ පේලියෙන් පේලියට එහෙම කිරීම තමයි අනිත් ක්‍රමය. මේ ඉන්ටර්ප්‍රිටේෂන් කියලා කියන්නේත් ඒකමයි. ඉතින් ඒ අතින් තේරුම් ගැනීම පහසුයි. දැන් මෙතන රූපසරහනකුත් පෙන්නනවා උක දැන් සම්පාදනය කියන එක ඒ සම්පාදක කියලා කියන මෘදුකාංගයේ මැද තියෙනවා. අපි ඕකට අපේ ප්‍රභවකේතය සෝස් කෝඩ් එක දෙනවා. අපේ ඒ ඉහළ භාෂාවකින් තියෙන ක්‍රමලේඛය ඒකෙන් පරිවර්තනය කළා හදනවා ක්‍රියාත්මක කළ හැකි යන්ත්‍රකේතයක්, මැෂින් කෝඩ් එක. ඒක තමයි සම්පාදනයේදී වෙන්නේ. දැන් මේක අපිට ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ ක්‍රියාත්මක වෙනකොට ඒකට ආදාන ලැබිලා ප්‍රතිදානයක් ලැබිලා ඒ ක්‍රියාත්මක කිරීම තමයි මෙතන පහලින් පෙන්වන්නේ. අපි එතකොට මේක අවස්ථා දෙකකට වෙන්නේ. මුලින් පරිවර්තනය ඊට පස්සේ මේක ක්‍රියාත්මක කරවීම. මේ විස්තර කිරීමත් ඊළඟට අපි ඉදිරිපත් කරනවා. දැන් මෙතන ඒ සම්පාදනයේදී වෙන්නේ ප්‍රභවකේත වලින් තියෙන ක්‍රමලේඛ යන්ත්‍රකේත බවට පත් කිරීම. දැන් මෙතන පොඩි කාරණාවක් මතක් කරන්න ඕනේ. මේ සමහරලාවට අපි හිතමු අපි ඉදිරිපත් කරන ප්‍රභවකේතයෙන් පරිවර්තනය කළ හදන යන්ත්‍රකේත කෙලින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් වෙන්නේ නැති වෙන අවස්ථා තියෙනවා. බොහෝ විට එහෙම වෙනවා. මොකද ඒ ටික මගින් විතරක් ක්‍රියාත්මක කළ හැකි යන්ත්‍රකේත හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක සඳහා අපිට තව දෙයක් කරනවා, සම්බන්ධ කිරීම නැත්නම් ලින්ක් කරනවා කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. ඒ කිරීමේදී කරන්නේ අපි අපේ කේතයේ තියෙන වස්තු කේතේ නැත්නම් ඔබ්ජෙක්ට් කෝඩ් කියන එකයි වෙනත් ඔබ්ජෙක්ට් කෝඩ් සහ එකතු කරනවා. අපි මෙතන මට සඳහන් කරන්න බැරි වුණා මේ අර කෙලින්ම ක්‍රියාත්මක කර නොහැකි යන්ත්‍රකේත වලට නමක් කියන වස්තු කේතේ නැත්නම් ඔබ්ජෙක්ට් කෝඩ් කියලා. මේ ඔබ්ජෙක්ට් කෝඩ් එකක් කෙලින්ම ක්‍රියාත්මක කරවන්න බෑ. ඒ ඔබ්ජෙක්ට් කෝඩ් තවත් ඔබ්ජෙක්ට් කෝඩ් අපිට සමහරට පද්ධතිය මගින් සපයන දේවල් එකතු කරගල්ලා තමයි අපිට ක්‍රියාත්මක කළ හැකි නැත්නම් එක්සිකියුටබල් මැෂින් කෝඩ් එකක් හැදෙන්නේ. එහෙම කරපු එකක් අපිට පුළුවන් ක්‍රියාත්මක කරවන්න. දැන් මේ ආකාරයෙන් අපි සම්පාදනය කරන අවස්ථාවලදී මේ යන්ත්‍රකේතය නැවත නැවතත් භාවිතා කරන්න මේ ක්‍රියාත්මක කළ හැකි යන්ත්‍රකේත හෝ ක්‍රියාත්මක කළ නොහැකි මේ ඔබ්ජෙක්ට් කෝඩ් කියන මේ දෙකම අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන් මේ ගොනුවල මේ නැවත පාවිච්චි කරන්න පුළුවන් විදිහට. මොකද ඒක මුළු පණිවිඩයක් මුළු එකක්ම කේතයක්ම අරගෙන පරිවර්තනය කිරීමක් කරන නිසා. ඉතින් ඒක ඔබ්ජෙක්ට් ෆයිල් හරි එක්සිකියුටබල් ෆයිල් ආකාරයෙන් සදාන් තියාගන්න පුළුවන්. ඒක වැදගත් දෙයක්. ඒකට උදාහරණ ඇරයට විවිධ භාෂාවන් නම් කරන්න පුළුවන් අපිට ෆෝට්‍රාන්, කෝබෝල්, C++ කියන Java, Pascal ගොඩක් පරිගණක භාවිතයට පාවිච්චි කරන භාෂාවන් ගොඩක් ඒවා කම්පයිල් ආකාරයෙන්
තියෙන ඒ කියන්නේ ඒවට කම්පයිලර්ස් තියෙනවා. දැන් මට මේ මතක් කර යුතු එක තමයි දැන් ඇයි කවුරු හරි පුළුවන් ද තෝරගන්න මම කම්පයිලේෂන් සම්පාදනය කරනවද නැත්නම් මේ අර්ථ වින්‍යාසකරණය කරනවද මගේ ක්‍රමලේඛයක් කියලා තීරණය කරන්න පුළුවන්ද අපිට? ඒක අතන අපි නෙවෙයි තීරණය කරන්නේ අපි තෝරගන්න භාෂාවට සම්පාදකයක් තියෙනවද නැත්නම් අර්ථ වින්‍යාසකරණයක් කරන්න පුළුවන් එකක්ද වින්‍යාසයක්ද තියෙන්නේ කියලා වෙලා තියෙන එක අනුව අපිට තීරණය කරන්න වෙන්නේ. ඒ කියන්නේ අර මං කියපු මේ අනිත් භාෂාවල මේවා සම්පාදක තියෙනවා. එතකොට අපිට කෙලින්ම මේ සම්පාදනය කරන ක්‍රමයට යන්න පුළුවන්. අපි අනිත් ක්‍රමයේ බැලුවොත් අර්ථ වින්‍යාසකරණයේ ඉන්ටර්ප්‍රිටේෂන් වලදී වෙන්නේ ප්‍රබෝධකේතයයි ආදානය දෙකම අරගෙන මේක ඉස්සෙල්ලා කිව්වා පැහැදිලි කිරීමේදී එක පේලියක් අරගෙන පරිවර්තනය කරනවා ඒක ක්‍රියාත්මක කරනවා. ඊළඟ පේලිය යනවා පරිවර්තනය කරනවා ක්‍රියාත්මක කරනවා. එතකොට මේ දෙකම ඔක්කොම එකපාර වෙනවා. පරිවර්තනය කිරීමයි ක්‍රියාත්මක කිරීම එකපාර වෙනවා. එතකොට එතෙන්දී ආදානත් පාවිච්චි වෙනවා ප්‍රතිදානත් දකින්නත් පුළුවන්. ඒක ගැන විස්තර කිරීමක් මෙතන තියෙනවා. ඒක වෙන්නේ ඒ අර්ථ වින්‍යාසකරණය සෑම ප්‍රබෝධකේත ප්‍රකාශයක් කොහොම එක පේලියක් කියලා හිතමුකෝ අපි. ඒ පේලියක් සඳහාම මේ වැඩේ කරනවා. මොකද්ද? මුලින් ඒක පරිවර්තනය කරනවා යන්ත්‍රකේත බවට ඊට පස්සේ ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ ඊළඟ එකට යනවා. ඒක පරිවර්තනය කරනවා ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපිට පේන එක දෙයක් තමයි සෑම ක්‍රියාත්මක කිරීමකටම පරිවර්තනයක් සිද්ධ වෙනවා. නමුත් අර සම්පාදනය කිරීමේදී ඕක වෙන්නේ නැහැ. අපි මුලින් ඔක්කොම ටික සම්පාදනය කරලා ඉවර වුණාන් පස්සේ යන්ත්‍රකේත හැටියට තියෙන ඒක ක්‍රියාත්මක කිරීම විතර අපිට ඕනේ හැම අවස්ථාවකම ක්‍රියාත්මක කිරීම ඒක කරන්න පුළුවන්. ඉතින් මෙතන සෑම අවස්ථාවකින්ම පරිවර්තනයක් සිදු වෙන නිසා අපි ඒක ගබඩා කිරීමක් තියාගන්නේ නැහැ, සුරැකීමක් කරන්නේ නැහැ මේ යන්ත්‍රකේත හැටියට. මොකද එහෙම එකක් නිපදවීමක් වෙන්නේ නැහැ. මුළු සමස්ත ප්‍රබෝධකේතේ සඳහාම යන්ත්‍රකේතයක් නිපදවීමක් වෙන්නේ නැහැ. අර පේලියෙන් පේලිය වගේ පොඩි පොඩි කොටස් තමයි පරිවර්තනය කරලා දෙන්නේ. ඉතින් ඒ නිසාම සිද්ධ වෙන ඊළඟ දේ තමයි පරිවර්තනයයි ක්‍රියාත්මක කිරීමයි දෙකම වෙන හින්දා ක්‍රියාත්මක වීම ටිකක් මන්දගාමී විදිහට දකින්න පුළුවන්. මොකද නිකම් ක්‍රියාත්මක වීමක් නෙවෙයි පරිවර්තනයක් කරමින් තමයි ඒක යන්නේ. ඒ දෙක ඒ තමයි අපි බැලුවොත් පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. දැන් අපි Python භාෂාව අපි ඉදිරියට සාකච්ඡා කරන්න යන ඉගෙන ගන්න. එතෙන්දී අපි තවත් භාෂාවක් තියෙනවා ඔය අර්ථ වින්‍යාසකරණය යටතේ භාවිතා වෙන ආකාර කීපයක් තියෙන භාෂාවන්. හැබැයි වැඩිපුර දේවල් තියෙන්නේ මෘදුගංග සංවර්ධනය සඳහා ගොඩක් කටි පාවිච්චි කරන්නේ සම්පාදනය සහිත භාෂාවක්. නමුත් Python කියන එක දැන් කාලේ හුඟක් භාවිතා වෙන භාෂාවක්. අනිත් භාෂාවනුත් තියෙනවා. ඒවත් අර්ථ වින්‍යාසකරණ ආකාරයෙන් පාවිච්චි කරන භාෂා. මොනවද ක්‍රමලේඛ දෝෂ කියන්නේ? අපි කියන ප්‍රෝග්‍රෑමින් එරර්ස් කියලා. දැන් ක්‍රමලේඛ සකස් කිරීමේදී අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් යම් අවස්ථාවක මතක් කරා අර පියවරයන් කීපේ කතා කරද්දී ක්‍රමලේඛයක් හදලා ඒක වැඩ කරන බව පේනවා. ඒක පරීක්ෂාවට ලක් කරන්න ඕනේ කියලා. ඉතින් එතෙන්දී කිව්වේ අපි දෝෂ මග හරවා ගැනීම කතා කරා. අපි තව පොඩි විස්තරයක් තව දුරටත් ඒ ගැන කතා කරමු. ක්‍රමලේඛ හදද්දී මුලින්ම අපිට මුණ ගැහෙන වර්ගයේ දෝෂ තමයි සින්ටැක්ස් එරර්ස් එහෙම නැත්නම් කාරක රීති දෝෂ කියන දේවල්. ඒ දේ වෙන්නේ අපිට භාෂාවේ ව්‍යාකරණ නීති උල්ලංඝනය කරන නිසා තමයි මේ දේවල් වෙන්නේ. උදාහරණයකට මොනම භාෂාවක් අපි පරිගණක භාෂාව කුමක් වුවත් ඒ හැම භාෂාවකටම තියෙනවා ව්‍යාකරණයක්. දැන් පණිවිඩයක් හැටියට ගත්තොත් එමු උදාහරණ ඇයි එහෙම තියෙන අවශ්‍යතාවය අපි ඒක හරියටම පිළිපදින්නත් ඕනේ. මෙතෙන්දී ඔබ හිතන්න පුද්ගල දෙන්නෙක් කතා කරනවා කියලා දෙන්නට අවබෝධ වෙන භාෂාවකින්. දැන් ඔබ කතා කරද්දී ලියද්දි හරි ලියලා හෝ කතා කිරීමෙන් අදහසක් ප්‍රකාශ කරනකොට ඔබ අතින් ව්‍යාකරණ වැරදි විදිහට ඒක දේ සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අනිත් පැත්තේ ඉන්නේ පුද්ගලයෙක් නම් අපි දන්නවා මිනිස්සුයෙකුට ව්‍යාකරණ වැරදි වුණත් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන බොහෝ විට. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ව්‍යාකරණ නිවැරදි විදිහට භාෂාව පාවිච්චි කළ යුතුයි තමයි. ඒක විවිධ කාරණා නිසා ඒක වැදගත්. නමුත් ඇත්තටම පුද්ගලයෝ අතර අන්තර් සංනිවේදනයේදී ව්‍යාකරණය කියන එක නැති වුණත් තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. නමුත් ඕක නැහැ පරිගණකයක. අපි පරිගණකයක භාෂාවකින් ක්‍රමලේඛයක් හදද්දී අපි ඒකේ ව්‍යාකරණ නීති වලට පටහැනිව යමක් කරොත් ඒකට තේරුම් ගන්න බෑ. ඒ යන්ත්‍රයක්. ඒක බලාපොරොත්තු වෙන විදිහක් තියෙනවා. ඉතින් අපි ඒක හරියටම මේ ව්‍යාකරණ රීති අනුකූලව අපි ඒක ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින්
ඔබ ප්‍රෝග්‍රමින් එහෙම නැත්නම් ක්‍රමලේඛනය කිරීම ඉගෙන ගන්න කෙනෙක් නම් මුලින්ම මුණ ගැහෙන දෝෂත් මේවා තමයි. සමහර ඒ කියන්නේ ඔබ මුලින්ම ප්‍රෝග්‍රෑම් එකක් හදලා මේක දුවන්න අපි හිතමු ඒක සම්පාදනයට ලක් කරන එකක් තියෙන කම්පයිල් කරන එකක් නම් කම්පයිල් එකට ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් අනිත් ආකාරයකට නම් අර්ථ වින්‍යාස කරන එක යතකන ඒත් අර ඉන්ටර්ප්‍රිටර් එකට ඒක ඉදිරිපත් කරන්න ඕනි. එතෙන්දී මේ සම්පාදක හරි අර්ථ වින්‍යාසක මගින් ඒක තේරුම් ගන්න පුළුවන්ද කියලා බලනවා. ඒගොල්ලෝ බලනවා මේක භාෂාවේ රීතිය අනුව හදලා තියෙන්නේ කියලා. එහෙම නැති වුණ ගමන් දෝෂයක් හැටියට පෙන්눔 කරනවා ඒ සම්පාදකය හෝ අර්ථ වින්‍යාසකය මගින්. දැන් ක්‍රමලේඛනය ඉගෙන ගන්න අයට මුලින්ම මට කියන්න පුළුවන් නිකන් තියෙන එක අභියෝගයක්. එහෙම නැත්නම් සමහර අය ඇත්තටම සෑහෙන කලකිරීමකට ලක් වෙන්න පුළුවන් දෙයක් තමයි මේ මෙවැනි දෝෂ. මොකද සමහරවිට අපි එක වැරද්දක් හරි ගස්සලා ඒකට දෙනවා. අපි හිතනවා මේ වැරද්ද හරි. දැන් මම කරා කියලා දුන්නාම තව වැරද්දක් පේනවා. මොකද සමහරවිට ඒ ක්‍රමලේඛ ටිකක් දිග වෙන්න පුළුවන්. මුල හරියේ තිබිච්ච දෝෂයක් ඔයා ඔබ විසින් හැදුවයන් පස්සේ සමහරට පස්සේ තව ඒවා තියෙන්න පුළුවන්. සමහරවිට එක දෝෂයක් නිවැරදි කිරීමේදී තව දෝෂයක් අලුතින් ඇතුල් වෙන්න පුළුවන්. ඔය ආකාරයේ යම්කිසි වාර ගණනාවක් තිස්සේ වරින් වර මේක දිගටම යන්න සිද්ධ වෙන කාරණාවක් වෙන්න පුළුවන් මේ කාරක රීති දෝෂ. ඒක නිසා මම කිව්වේ ඔබ මුලින්ම පරිගණක මේ ක්‍රමලේඛනය ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් නම් මේක ගැන අවබෝධයෙන් වැඩ කරන්න කලකිරීමකට ලක් වෙන්න එපා. ඕක තමයි හැටි අපි කවුරුත් ඉගෙන ගත්ත මමත් මුලින් ඉගෙන ගන්නකොට ඔය අවධිය පසු කරන්න වෙනවා අපිට. ඒක හරියට හිතන්න බයිසිකල් පදින්න ඉගෙන ගන්නකොට වැටි වැටි ඒක ඉගෙන ගන්නවා වගේ කාරණාවක් ඒක වෙන්නේ. ඉතින් මේක ඉවසීමෙන් මොකක්ද ඒක කියන එක දැනගෙන ක්‍රමානුකූලව කරගත යුතු වැඩක්. ඉතින් හොඳක් තියෙන්නේ මේ සම්පාදකයෝ හෝ අර්ථ වින්‍යාසකයෝ මගින් දෙන අපිට පෙන්눔 කරනවා යම්කිසි විස්තර සහිතව මොන තැනද මේ දෝෂය තියෙන්නේ කියන ආකාරයේ විස්තර දෙනවා. ඒවා දිහා බලලා අපිට අවශ්‍ය කරන තව ලියකියවිලි දිහා කියවලා බලලා මොකද්ද වෙන්න පුළුවන් කියලා ආකාරය නැත්තම් දන්න කෙනෙක් අහගෙන මේක නිවැරදි කරගත යුතුයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි හිතනවා අපේ ක්‍රමලේඛයේ හරි තියෙන කාරක රීති දෝෂ ඔක්කොම අපි අයින් කරනවා. කරපුවාම ඊළඟට මොකද්ද වෙන්නේ? එහෙනම් අපි හිතනවා දැන් හරි කියලා. ඒක තමයි ඊළඟ කලකිරීම එන්න පුළුවන් මොකද්ද? අපි හිතනවා දැන් කාරක රීති දෝෂ ඔක්කොම අයින් කරලා දැන් එහෙනම් මගේ ක්‍රමලේඛය වැඩ කරන්න ඕනේ නේද හරියට කියලා. දැන් තමයි ඒක ඇත්තටම ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද මේ දෝෂ ඔක්කොම අයින් කරා අපි. දැන් අපි ක්‍රියාත්මක කරනකොට අපිට සිද්ධ වෙන එක දෙයක් තමයි තවත් දෝෂ පේනවා. මොනවද ඒ දෝෂ? එකක් තමයි මේක ක්‍රියාත්මක වෙන ආකාරය එකපාරටම අපි දන්නේ නැහැ අනපේක්ෂිත ලෙස නතර වෙනවා. මේක එකපාරට. ඒ වගේ දේවල් බොහෝ විට වෙන්න පුළුවන්. අපි ඇත්තටම මම හිතන්නේ ඔබට අත්දැකීම් ඇති සමහරවිට මේ දැනට පරිගණකත භාවිතා වෙන වල මෘදුකාංග සමහරවිට එකපාරට අනපේක්ෂිත ලෙස නවතිනවා. ඒවා යම්කිසි ඒවා තියෙන දෝෂ නිසා වෙන්න පුළුවන් දෙයක් ඒක. ඉතින් ඒක වෙන්න පුළුවන්. ඒවට අපි කියනවා රන් ටයිම් එරර්ස් කියලා. ඒක එක්තරා ආකාරයක තව දෝෂයක්. තව වර්ගයක් තියෙනවා. මොකද්ද? ඒ තමයි අපි පරිගණක දැන් ක්‍රමලේඛය හදලා ඉවරලා කාරක රීති දෝෂත් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා නිවැරදි ගණනය කිරීමක් ඒකින් සිද්ධ වෙන්න ඕනේ කියලා නිවැරදි ප්‍රතිඵල එන්න ඕනේ. නමුත් අපි යම්කිසි ආදානයක් දීලා ප්‍රතිදානය බලනකොට ඒ උත්තර වැරදි. ඒ කියන්නේ ඔබ ගණනය කිරීමක් කරනවා නමුත් ඒක නිවැරදි එකක් නෙවෙයි. ඒ ඔබේ ක්‍රමලේඛයේ යම්කිසි දෝෂයක් ඒ වගේ දෝෂ වලට අපි කියනවා ලොජික් එරර්ස් නැත්නම් තාර්කික දෝෂ කියලා. රන් ටයිම් එරර්ස් කියලා කියන්නේ ධාවන කාල දෝෂ. ඒක ඔය දෙකම වෙන්නේ යම්කිසි දෝෂ නිසා අපි ඒවා මගහරවා ගත යුතුයි. අපි පරිගණක ක්‍රමලේඛ සකස් කිරීමේදී. ඉතින් මම කිව්වේ මේ දෝෂ නිසා යම්කිසි අපිට හිතෙන්න පුළුවන් මේක ටිකක් කරදරකාරී වැඩක්. මේක ලේසි නෑ. අභියෝගාත්මක දෙයක් තමයි. නමුත් ඒක ජය ගන්න ඕනේ. හැබැයි ඔබට තේරෙයි ඒක ක්‍රමානුකූලව කර දිනු කරගත පුළුවන් දෙයක්. ඒක කරාන් පස්සේ ඔබට යම්කිසි වඩා හැකියාවක් ලැබෙයි. දේවල් තව දුරටත් වැඩි දියුණු කරගෙන ඉගෙන ගන්න. අපි එතනින් අද වැඩසටහන අපි අවසානයට පත් වෙනවා. අපි පොඩ්ඩක් මතක් කරලා බැලුවොත් අපි අද ඉගෙන ගත්තේ නිපුණතා මට්ටම් 1 සිට 5 දක්වා. එතෙන්දී ප්‍රධාන වශයෙන් අපි කරේ
ක්‍රමලේඛ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය ගැන ඉගෙන ගැනීම ඇල්ගොරිතම් කියන සංකල්පය අපි ඉගෙන ගත්තා. ඒ ඇල්ගොරිතම් සංවර්ධනය කියන එක ඉතාම වැදගත් දෙයක්. ඒක වඩා අභියෝගාත්මක දේ වෙන්න පුළුවන් ක්‍රමලේඛයක් සකස් කිරීමේදී. ඒක කරන ක්‍රමවේදත් අපි කතා කරා. ඒවා ක්‍රමලේඛ වලද ඇල්ගොරිතම් සංවර්ධනය කරද්දී ඒවා නිරූපණය කරන ක්‍රම දෙකක් අපි ඉගෙන ගත්තා. සූඩෝ කෝඩ් සහ ඇල්ගොරිතම්. ඊට පස්සේ අපි ක්‍රමලේඛ ක්‍රියාත්මක කරවීමේදී ඒවා පරිවර්තනය කරන්න ඕනේ අවශ්‍යතාවය සහ ඒවා කරන ක්‍රම ඉගෙන ගත්තා. ඊට පස්සේ අවසාන වශයෙන් අපි ක්‍රමලේඛ වල තියෙන දෝෂ ගැන ඉගෙන ගත්තා. ඒ දේවල් ඔබ හිතට අරගන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි මේ වගේ ඊළඟ වැඩසටහනේ ඊළඟ කරුණු අපි සාකච්ඡා කරන්න එකතු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.